සුබ උදෑසනක් පුතේ ඔයාලට. කතා කරන්න පුතාලා එහෙනවද? Good morning, teacher. ඔව් good morning පුතේ. අද අපි තරංග පාඩම කතා කරන්න හිටියට පුතේ අපි අද මේ ආහාර ජීර්ණ පද්ධතිය අපි මම තීරණය කරේ පුතේ කරන්න. මොකද රොෂානි ටීචර් මේ පාඩම කරන්න බැරි වුණ නිසා ඊයේ දවසේ ටීචර් කරන්න බැරි වුණා. මොකද ටීචර්ලා ඉදලා මළගියක් වෙච්ච නිසා සිසිර සර් මම හිතන්නේ පුතාලට ඊ ආලෝකයේ පාඩම කරන්න නැති. ඒක නිසා පුතේ දැන් අපි ශ්වසන පද්ධතියනේ මුලින් කතා කරේ. ඒතර පාඩමේ ආහාර ජීර්ණ පද්ධතියට කලින් තියෙන්නේ. මොකද ඒක නිසා මේ කොටස අවසන් කරලා අපි රොෂානි ටීචර් ඊළඟ සතිය පුතාලට කරයි මේ පාඩමේ ඉතුරු කොටස් ටික. ඒ අතරේ මම පුතාලට තරංග පාඩම කරන්න. මොකද ඉස්කෝලේ දැන් 18ට පටන් ගන්නවා කියලා තිබුණාට අපි දන්නේ හරියටම පටන් ගනීද නැද්ද කියලා. නමුත් අපි සූදානම් ඉස්කෝලේ පටන් ගත්තේ නැති වුණොත් අපි දිගටම ඔන්ලයින් වලින් පුතාලට පාඩම් මේ විදියට සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා කවුරුත් පුතේ සම්බන්ධ වෙන්න සියලු දෙනාම අද තවම ඉතින් ළමයි අඩුයි. තාම ලොග් වෙනවා ඇති. බලමු අනිත් අය සම්බන්ධ වෙනකන් අපි පාඩම් පටන් ගනිමු. හරි දැන් පුතාලා ළඟ ටියුට් එක තියෙනවද කාගේත් ළඟ? ටියුට් එක පුතේ print out ගත්තේ නැත්නම් අතේ ලියාගත්ත උනත් කමක් නැහැ. පුතාලා කොළ ටිකකුත් ගන්න. මොකද මේ ටියුට් එකේ තියෙන කරුණු වලට අමතරව අපි තව විෂය කරුණු කියනවා. ඒතර ඒක ලියා ගන්න සූදානම්ම පුතාලා ළඟ කොළ ටිකකුත් තියාගන්න. ඒතර මේ කොළ ටිකත් මේ ටියුට් එකට අමුණලා තියාගත්තම හරි පුතේ. ඒතර මේ විදිහට කරන්න පුතේ අපිට මේ සටහන් ඔක්කොම දීලා අපිට මේ ඉස්කෝලේ වගේ කරන්න ගියොත් අපිට ලොකු කාලයක් ගත වෙනවා. ඊට වැඩිය අපිට මේ වගේ ප්‍රසන්ටේෂන් එකක් හදලා ටියුට් එකකින් යනකොට අපිට පාඩම ඉක්මනට කරගන්න පුළුවන්. මොකද මේක ජීව විද්‍යා පාඩමක් නෙවෙයි. ඒතර ජීව විද්‍යා පාඩම් අපිට මේ විදිහට කරගන්න පුළුවන්. මොකද ගොඩක් සංකීර්ණ පාඩම් නෙවෙයි. සරල විෂය කරුණු තියෙන නිසා අපිට ඉක්මනින් මේ පාඩම් ටික මේ ආකාරයට ආවරණය කරගත්තොත් මං ගිය සතියේත් පුතා කිව්වා අපිට රිවිෂන් එකක් කරගන්න පුළුවන් කාලය ඉතිරි වෙනවා. හරි එහෙනම් අපි බලමු මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. එතකොට මානව දේහ ක්‍රියාවලිය මං ගිය සතියේ පුතාට මතක් කරා මේක දෙවන වාරේ කරන්න තියෙන පාඩමක්. පළවෙනි පාඩම ආලෝකයෙන් පළවෙනි වාරයේ කොටස් ටික ඉවර වෙනවා. එතකොට තරංග පාඩම සමහර පන්ති වලට කරලා නැතුව ඇති 11 පන්තියට 11 C පන්තියට භාගයක් කරලා තියෙනවා. 11 B පන්තිය තරංග පාඩම ඉවරයි වුණාට පුතේ මේ පාඩම රොෂානි ටීචර් ඊළඟ සතියේ කොටස් ටික කරන අතරේ මම තරංග පාඩමත් කරන්නම් ඔයාලට. එතකොට පන්ති තුනම සම්බන්ධ වෙන්න. දැන් අපි එහෙනම් පුතේ පාඩම් පටන් ගනිමු. ආහාර ජීර්ණ පද්ධතිය. හරි අපි මුලින් බලමු පුතේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ පිහිටීම. ආහාර ජීර්ණ පද්ධතියේ පිහිටීම අපි ගිය සතියේ කතා කරා ශ්වසන පද්ධතියේ පිහිටීම ගැන. ඒ කියන්නේ අපේ දේහය ගත්තාම මේ ආකාරයට මම පුතාලට ගිය සතියේ පැහැදිලි කිරීමක් කරා උරස් කුහරය සහ උදර කුහරය කියලා අපේ ශරීරයේ අභ්‍යන්තරය අපිට ප්‍රධාන කොටස් දෙකකට මේ විදිහට බෙදන්න පුළුවන්. මොකද මෙතන මහා ප්‍රාචීරය තියෙනවා. දැන් ඔයාලගේ පෙළ පොතේ රූප සටහනේ එක පැහැදිලිව පේනවා. මහා ප්‍රාචීරයෙන් උරස් කුහරය වෙන් වෙලා තියෙනවා. ඒ වගේමයි මේ ආකාරයට අපර කොටසේ පිහිටලා තියෙනවා උදර කුහරය. ඒතර බලන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම තේ ආහාර ජීර්ණ පද්ධතිය ආරම්භ වෙන්නේ මුඛයෙන්නේ. මුඛයෙන් ආරම්භ වෙලා ඊට පස්සේ අපි දැන් කොටස් ටික සාකච්ඡා කරනවා. අන්න ශ්‍රෝතය මේ ආකාරයට ඊට පස්සේ මේ පුතාට පෙන්වන්නේ ආන්ත්‍ර, කුඩාන්ත්‍ර, මහාන්ත්‍ර මේ විදියට උරස් කුහරය වගේම උදර කුහරය තුරත් ආහාර ජීර්ණ පද්ධතිය
හරි පුතේ දැන් අපි ඊතුරු කොටස් ටික දැන් සාකච්ඡා කරමු. දැන් අපි ආහාර ජීර්ණ පද්ධතියේ පිහිටීම ගැන අපි සාකච්ඡා කරේ. හරි බලන්න මුලින් අපි කතා කරන්නේ මේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කාර්යයන් ගැන අපි මුලින් සාකච්ඡා කරනවා. ඒ කාර්යයන් යටතේ අපි මේ වගේ ප්‍රධාන කොටස් තුනක් යටතේ තමයි කතා කරන්නේ. ආහාර ජීර්ණය සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම ජීර්ණය වූ අන්තඵල අවශෝෂණය කරගන්න ආකාරය, ඊළඟට ජීර්ණය නොවූ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම. ඒතර මෙන්න මේ වගේ ප්‍රධාන කාර්යයන් තුනක් ආහාර ජීර්ණ පද්ධතියේ ඉටු කරනවා. ඒතර මූලිකව පුතේ මේ ආහාර ජීර්ණය සම්බන්ධව තමයි අපි ඊළඟට ආහාර අන්තඵල අවශෝෂණය ගැන අපිට වැඩි දුර කතා කරන්න තියෙනවා මේ පාඩමේදී. ඒතර පුතාලට අපිට සාමාන්‍ය පෙළ මට්ටමේදී කතා කරන්න තියෙන විෂය කරුණු ටිකයි. ඒතර උසස් පෙළ පුතාල ජීව විද්‍යාංශයෙන් හදාරන දරුවෙක් නම් මේවා වැඩි දුර කතා කරන්න පුළුවන්. අපි විෂය නිර්දේශයේ තියෙන සීමාව තුල පමණයි පුතාලට අවශ්‍ය කරුණු ටික විතරක් ගොනු කරලා මම පුතාලට මේ පාඩමේදී කතා කරන්නේ. ඒතර ටියුට් එක හදලා තියෙන්නේ පුතේ යන්නේ පුතාලට කරන්න තියෙන ඉගෙනුම් පළ ටාගට් කරගෙන තමයි ටියුට් එක හදලා තියෙන්නේ. තව ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ ඒ විෂය. මෙතන මේ ටික පාඩම් කරගත්තාම පුතාලට ඇති. ඒතර මේ මානව දේහ ක්‍රියාවලි මේ පද්ධතිය වලින් පුතේ හැම අවුරුද්දකම ප්‍රශ්නයක් එනවා. කොහින් හරි සම්බන්ධ දැන් මේ සැරියාවේ සසන පද්ධතිය හැම අවුරුද්දකම ප්‍රශ්නයක් එනවා. ඒතර ජීව විද්‍යාව ගොඩක් වෙලාවට පස්වෙනි ප්‍රශ්නයේ කොටසක් විදියට හෝ නැත්නම් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන්. එතකොට මේ පාඩම ටික විෂය කරුණු ගොඩාක් තියෙන පාඩම. ඒතර මේ පාඩමෙත් හැම අවුරුද්දකම එනවා. ඒක නිසා පාඩම් කරගන්න පහසු පාඩමක්. ඒ තරම් අමාරු විෂය කරුණු නෑ. ඒක නිසා මේ පාඩම හරියට නෝට් ටික තියාගන්න, ෂෝට් නෝට් හදාගෙන පාඩම් කරොත් පුතාලට මේ ප්‍රශ්නය ලකුණු සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් වේ පුතේ. අපි මොකද ජීව විද්‍යා ප්‍රශ්නයක් නිසා මේ ටික අපි හරියටම අවශ්‍ය විෂය කරුණු ටික සටහන් කරගෙන වෙනම පුතාලා මේක දැන් පද්ධති වලට අදාළව වෙන වෙනම ටියුට්ස් වලින් කරන්නේ. ඒ ටික පිළිවෙලකට තියාගන්න. උදේ වෙනම ෆයිල් එකක දාගෙන ඒ ටියුට්ස් ටික තියාගන්න. වෙනම නෝට් එකක් නැති වුණාට දැන් වෙන කොළ ටිකක් මේ ටියුට් එකට අමුණ ගන්න. එතකොට අමතරව කියවන විෂය කරුණු මම පුතාලට ඒක ලියා ගන්න දෙන්නම්. එතකොට සටහන සම්පූර්ණ වෙනවා. එහෙනම් අපි මෙන්න මේ කරුණු තුන තමයි අපි මේ ආහාර ජීර්ණ පද්ධතියට අදාළව සාකච්ඡා කරන්නේ. දැන් අපි මුලින් බලමු මොකද්ද ආහාර ජීර්ණය කියලා කියන්නේ කියලා අපි මුලින් බලමු. ඒතර ආහාර ජීර්ණය කියලා කියන්නේ ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය. දැන් අපි තවත් මේක පැහැදිලි කරගනිමු. මේ සංකීර්ණ කාබනික සංයෝග කියලා කියන්නේ පුතේ අපි දන්නවා අපේ ආහාරවල අඩංගු ප්‍රධාන පෝෂක ගැන පුතාලා පොඩි පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ಖನಿಜ ලවණ ප්‍රධාන පෝෂක වර්ග. ඒතර ඒ අතරින් පුතේ දැන් විටමින්, ಖನಿಜ ලවණ ජීර්ණයක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකෙන්ම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන්. නමුත් මේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ කියලා කියන්නේ ජලයේ අද්‍රාව්‍ය තත්වයේ තියෙන්නේ. ඒ වගේමයි සංකීර්ණ කාබනික සංයෝග. මේවා මේ ආකාරයෙන්ම අපේ ශරීරයට අවශෝෂණය කරගන්න බෑ. ඒක නිසා මේවා ජලයේ ද්‍රාව්‍ය සරල කාබනික සංයෝග බවට පත් කරගන්න වෙනවා අපේ ශරීරයට අවශෝෂණය කරගන්න නම්. එහෙනම් අන්නේ කාර්යය තමයි මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ. ඒ කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීමේ ක්‍රියාවලිය. පුතාලගේ ටියුට් එකේ තියෙනවා ඒක බලන්න. ආහාර ජීර්ණය ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් කිරීමේ ක්‍රියාවලිය. එහෙනම් මේක නැවත ලියන්න අවශ්‍ය නැහැ. මේ නිර්වචනය ටියුට් එකේ තියෙන නිසා. ඒතර අපි දන්නවා සංකීර්ණ කාබනික සංයෝග වෙන්නේ පුතේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ. ඒතර මතක තියාගන්න විටමින් සහ ಖನಿಜ ලවණ ජීර්ණය කරන්නේ නැතිව අපිට අපේ ආහාර ජීර්ණ පද්ධතියෙන් අවශෝෂණය කරගන්න පුළුවන්. ඕනනම් ඒක පොඩි නෝට් එකක් දාගන්න එතන. විටමින් සහ ಖನಿಜ ලවණ
අවශෝෂණය කරගන්න පුළුවන් ජීර්ණයකට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක එතන පොඩි සටහනක් දාගන්න. එතකොට මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගත්තාම මේක ක්‍රම දෙකක් යටතේ සිද්ධ වෙනවා අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියලා ක්‍රම දෙකකට සිද්ධ වෙනවා මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. ඒතර මේ යාන්ත්‍රික ජීර්ණය ගත්තාම යාන්ත්‍රික ජීර්ණයේදී සිද්ධ වෙන්නේ ආහාරයේ භෞතික ස්වභාවය එතනදී වෙනස් වෙනවා. ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වෙනවා යාන්ත්‍රික ජීර්ණයේදී. උදාහරණයක් මම පුතාට කියන්නම් අපි ගන්න ආහාර මුඛය තුලදී දත් මගින් කුඩා කැබලි වලට අපි පත් කරනවා. එතකොට එතනදී ඔන්න සිද්ධ වෙන්නේ පුතේ යාන්ත්‍රික ජීර්ණය. එතනදී ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වුණා. කුඩා කැබලි බවට පත් වෙනවා. එහෙනම් ඒක යාන්ත්‍රික ජීර්ණය. එතකොට මේ රසායනික ජීර්ණය කියලා කියන්නේ පුතේ ආහාර මත එන්සයිම ක්‍රියාත්මක වෙනවා. එන්සයිම ක්‍රියාත්මක වෙලා සරල තත්වයට පත්වීම තමයි මෙන්න මෙතනදී රසායනික ජීර්ණය යටතේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් ගත්තාම මුඛය තුල තියෙනවා කේට ඇමයිලේස් කියන එන්සයිම්. ඒතර ඒ මගින් පිෂ්ඨය අඩංගු ආහාර මත ක්‍රියාත්මක වෙලා මෝල්ටෝස් කියන අවස්ථාවට පත් කරනවා. එතන සිද්ධ වෙන්නේ රසායනික ජීර්ණයක්. අපි මේව නැවත වෙනම සාකච්ඡා කරනවා. ආහාර ජීර්ණ පද්ධතියේදී යාන්ත්‍රික ජීර්ණ සිද්ධ වන ස්ථාන සහ රසායනික ජීර්ණ සිද්ධ වන ස්ථාන වෙනම පුතේ අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී. මේකත් ටියුට් එකේ තියෙන පුතේ මේ ජීර්ණයේ ආකාර දෙක දෙවනි පිටුවේ බලන්න ජීර්ණයේ ආකාර දෙකයි. යාන්ත්‍රික ජීර්ණය ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වේ. ආහාරයේ කුඩා කැබලි බවට පත්වීම තමයි යාන්ත්‍රික ජීර්ණයේදී සිද්ධ වෙන්නේ. රසායනික ජීර්ණය කියන්නේ එන්සයිම මගින් ආහාරයේ අඩංගු සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත්වීම සිද්ධ වෙනවා රසායනික ජීර්ණයේදී. ඒතර ඒකත් පුතාලගේ නෝට් එක මේ තියෙනවා ටියුට් එකේ. ඒක නිසා සටහන් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර දැන් මේ වෙලාවේ ටියුට් එක නැතත් දැන් පුතේ ගෲප් එකට දාලා තියෙන්නේ ටියුට් එක අතේ උනත් කමක් නැහැ පුතාලා ලියා ගන්න. මං කලින් පුතාලට ඒක නැවතත් දැම්මා මේ print out ගන්න නැත්නම් අතේ ලියා ගන්න කියලා මම පණිවිඩය දුන්නා පුතාලට. ඒතර මේ වෙනකොටත් මේක සූදානම් නැත්නම් අද මේ පාඩම ඉවර වෙලා හරි පුතේ මේක සම්පූර්ණ කරගන්න. මොකද ටියුට් එක අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕන. මොකද වෙනවම මම නෝට් ලියවන්න ගියොත් පුතේ මේ පාඩම මට දවස් 4ක් විතරවත් කරන්න වේවි ඔන්ලයින් කරද්දි. මොකද අපි මේ තාක්ෂණයත් එක්ක අපි තියෙන පහසුකම් එක්ක ඉක්මනින් පාඩම් ටික අපි කරගන්න උනන්දු වෙන්න ඕනේ. ඒක නිසා පුතාලත් ඔයාලගේ කැපවීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ ටියුට් එක කාගෙත් ළඟ තියෙන්න ඕන. ඊළඟට අපි බලමු මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් හඳුනා ගැනීම තියෙන්නේ. ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙනවා පුතාලට ABCD G දක්වා කොටස් ටික නම් කරගන්න තියෙනවා බලන්න. ඒකෙදි මුලින් මේ තිරයේ දිස් වෙනවා දැන් කොටස් ටික. බලන්න පුතේ මුලින්ම තියෙනවා මේ ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරය මගින්. මුඛ කුහරය ඒක අපිට පේනවා. ඒක පුතේ අපි අභ්‍යන්තරයේ කොටස් ටික තමයි අපි දන්නේ නැත්තේ. ඒතර මුඛ කුහරයෙන් තමයි මේ ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ. ඊළඟට බලන්න ග්‍රසනිකාව. මේ ග්‍රසනිකාව ගැන අපි කතා කරා ශ්වසන පද්ධතිය ගැන කතා කරනකොට ඒ ග්‍රසනිකාවෙන් පස්සේ බලන්න ග්‍රසනිකාවෙන් පස්සේ තියෙනවා අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය. මේ අන්න ශ්‍රෝතය ආමාශය බලන්න මේ වගේ පේශිමය මල්ලක් ආමාශයට විවෘත වෙනවා. ඒක බලන්න C හැඩති මෙන්න මෙතන පෙන්눔 කරන රූප සටහනේ ග්‍රහණීය මුතේ කොටස C අකුරක හැඩය ගන්නවා මේ ග්‍රහණීය කොටස. ඒ ග්‍රහණීයෙන් පස්සේ සුද්‍රාන්ත්‍රය ඒකින් පස්සේ මෙන්න මේ කොළ පාටින් පෙන්ලා තියෙනවා මහා ආන්ත්‍රය. අවසානයේ ගුද මාර්ගය සහ ගුදයින් තමයි මේ ආහාර ජීර්ණ පද්ධතිය අවසන් වෙන්නේ. ඔය මම කතා කරේ මේ ආහාරය ගමන් කරන මාර්ගයට. ඔන්න ඔය මාර්ගයේ තමයි ආහාර ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව පුතාලට පේනවා මේකේ අක්මාව තියෙනවා. අග්න්‍යාශය කියලා තවත් ග්‍රාන්ති දෙකක් රූප සටහනේ පෙන්වුම් කරනවා.
එතකොට මෙන්න මේ ග්‍රන්ථි දෙක අවශ්‍ය වෙනවා ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම ශ්‍රාවය කරන්න. ඒ වගේමයි පිත කියන ද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙනවා. දැන් මෙතන බාෂ්පික මාධ්‍යයක් ඇති කරන්න පිත නිෂ්පාදනය කරන්නේ අක්මාවේ. එහෙනම් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පිහිටන මේ ග්‍රන්ථි වලත් ආහාර ජීර්ණය සඳහා ලොකු මෙහෙයක් ඉටු කරනවා. ඒක නිසා අපිට ඒ ග්‍රන්ථි මෙතන මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව රූප සටහනේ බලන පෙන්නලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම රූප සටහනේ දක්වලා තියෙන පුතේ ආහාර ජීර්ණයට දායකත්වයක් දරනවා. මොකද අක්මාවෙන් පිත නිෂ්පාදනය වීමත් ඒ වගේම බලන්න පුතේ පිත්තාශය රූප සටහනේ පෙන්නලා තියෙනවා. අක්මාවේ බලන පිත්තාශය මේ පිත්තාශය තුල පිත ගබඩා කිරීමක් කරනවා. අක්මාවේ පිත නිපද වෙනවා. පිත්තාශයේ පිත ගබඩා කිරීමක් කරනවා. මේක අපි නැවත කතා කරනවා. මේ අදාළ ස්ථානවලදී පාඩමේ ඉදිරියට සාකච්ඡා කරගෙන යනකොට මේ ඔබතර නැවත මතක් කිරීමක් කරනවා මම. ඊළඟට බලන්න අග්න්‍යාශය. අග්න්‍යාශයේ ශ්‍රාවය කරන එන්සයිම මගින් ආහාර ජීර්ණයට ලොකු දායකත්වයක් තියෙනවා. ඒතකොට මේ ආශ්‍රිත ග්‍රන්ථීන් තමයි මේ රූප සටහනේ පෙන්වන්නේ. එහෙනම් මේ රූප සටහනට අදාළ කොටස් ටික පුතාලා නම් කරගන්න. මේකේ බලන්න කේට ග්‍රන්ථි මෙන්න මෙතන කහ පාටින් පෙන්වලා තියෙනවා. කේට ග්‍රන්ථි 3ක් පිහිටලා තියෙනවා. කේට ග්‍රන්ථි ඊට අමතරව අපිජීවිකාව කියලා පිදානයක් පිහිටලා තියෙනවා පුතේ. මේ අපිජීවිකාවේ කාර්යය අපි සාකච්ඡා කරනවා පාඩමේ ඉදිරියේදී. මොකද්ද කෙරෙන කාර්යය කියලා. දැන් අපි කතා කරන්නේ ප්‍රධාන කොටස් ටික. එහෙනම් පුතේ බලන්න කැපිටල් A කියලා කියන්නේ මොකක්ද? දැන් මාත් එක්ක දැන් මේ ටික නම් කරමු බලන්න පුතේ කොටස් ටික. A කියලා පුතාලගේ රූප සටහනේ තියෙන මොකද්ද? ටියුට් එකේ තියෙන්නේ. කතා කරන්න බලන්න කැපිටල් A කියලා රූප සටහනේ තියෙන්නේ කේට ග්‍රන්ථි. කැපිටල් A කියලා තියෙන්නේ කේට ග්‍රන්ථි. ඊළඟට B කියලා තියෙන රූප සටහනේ B කියන්නේ මොකද්ද පුතේ? මේ මෙතන පෙන්නලා තියෙනක නේද B කියලා තියෙන්නේ? අන්න ශ්‍රෝතය. දැන් කතා කරන්නේ නැතුව බෑ පාඩම කරන්න පුතේ. අන්න ශ්‍රෝතය. ඊළඟට C වලින් පෙන්නන්නේ අක්මාව. D කියලා කියන්නේ ආමාශය. E වලින් පෙන්නනවා අග්න්‍යාශය. ඊළඟට F වලින් පෙන්නනවා සුද්‍රාන්ත්‍රය. ඊළඟට G වලින් පෙන්නනවා මහාන්ත්‍රය. මේක පුතේ ඉතුරු කොටස් දෙකක් නම් කරගන්න ඊතල යොදලා ගුද මාර්ගය සහ ගුදය මේකේ නම් කරලා නැහැ. ඒ කොටස් දෙකක් නම් කරගන්න. ඒ වගේම මෙන්න මෙතන පුතේ තියෙනවා උණ්ඩුකය සහ උණ්ඩුක පුච්ඡය. ඒ ගැනත් අපි කතා කරේ නැහැ. මහාන්ත්‍රය ආරම්භ වෙන්නේ මෙන්න මේ උණ්ඩුකය. ඒතර මේ සියලුම කරුණු පුතේ පාඩම කරගෙන යනකොට සාකච්ඡා කරනවා. මූලිකව අපි කොටස් ටික හඳුනා ගැනීම කරන්නේ. ඒතර මහාන්ත්‍රය ආරම්භ වෙන්නේ පුතේ උණ්ඩුකයෙන්. මේ උණ්ඩුකය කියන කොටසෙන් තමයි මේ මහාන්ත්‍රය කොළ පාටින් පෙන්නලා තියෙන්නේ. මහාන්ත්‍රය ආරම්භ වෙන්නේ. ඒ වගේමයි උණ්ඩුකයේ කෙලවර උණ්ඩුක පුච්ඡය කියලා ව්‍යුහයක් තියෙනවා. උණ්ඩුක පුච්ඡය. ඒතර මෙන්න මේ කොටස් දෙකත් නම් කරගන්න ඕන රූප සටහනේ. ඒකට ඊතල යොදලක් නැහැ. ඒ කොටස් ටිකත් පුතේ ඔයාලගේ රූප සටහනේ සම්පූර්ණ වෙන්න ඕන. දැන් මේ කොටස් ටික පැහැදිලිද කාටත්ම? කතා කරන්න පුතාලා. පැහැදිලිද පුතේ? හරි පුතේ. ඊළඟට බලන්න මේ පෙන්නලා තියෙන පුතේ බලන්න ආහාරය ගමන් කරන මාර්ගය. ආහාර ජීර්ණ පද්ධතියෙන් ආහාරය අපි මුඛ කුහරයෙන් ආහාර ඇතුල් කරගත්තාම මෙන්න මේ ගමන් මාර්ගය හරහා ආහාර ගමන් කරනවා. බලන්න මුලින් මුඛ කුහරේ ඊට පස්සේ අපිට අපිජීවිකාව කියන කොටස හම්බ වෙනවා. මේ අපිජීවිකාවෙන් කරන්නේ පුතේ දැන් මේ ගන්න ආහාර ශ්වසන පද්ධතියට ගමන් කරන්න පුළුවන්. මොකද අපි කතා කර කෑම ගන්නවානේ. ඔය වගේලා පුතාට දැන් හිර වෙනවා. දැන් මේ වගේ අත්දැකීමක් කාටත් ඇති. ඔය කෑම හිර වුණ අවස්ථාවක් කල්පනා කරන එතනදී මෙන්න මේ අපිජීවිකාවෙන් අර ශ්වසන පද්ධතියට කියන්නේ වායුව ගමන් කරන නාලය පුතාලා එදා කතා කරා. මොකද ශ්වසන පද්ධතියට මේ මුලින්ම අර පෙනහළු යුගලයට
නාල වෙන් වෙන්න කලින් ග්‍රසනිකාවෙන් පස්සේ ස්වරාලය තිබුණා. ඒ ස්වරාලයෙන් පස්සේ පුතාට මතකද ශ්වාසනාලය තිබුණා. අන්නේ ශ්වාසනාලයට ආහාර ගමන් කිරීම වළක්වනවා මෙන්න මේ අපිජීවිකාව මගින්. මේක අපිජීවිකාවෙන් ඒ ශ්වාසනාලය බැසීමක් කරනවා ආහාරය ඒ දිශාවට යාම වළක්වනවා පුතේ. එතකොට මේ ආහාර සියල්ලම අන්න ශ්‍රෝතයට ගමන් කරනවා. දැන් වැරදිලාවත් සසර පැත්තට ගියොතින් අනිවාර්යෙන් මේ පුජ්‍යලය මිය යනවා පුතේ. මොකද ඒ වායු හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. වායු හුවමාරුව සිද්ධ වෙන්නේ නැති වුණා පොඩි වෙලාවකින් පුතාලා අහලා ඇති අර මේ ආහාර ඒ වගේ පොඩි ළමයි හිරවීමෙන් මිය යන අවස්ථා තියෙනවා. ඒ මිය යන්නේ මෙන්න මේ අපිජීවිකාව වැඩි වෙලාවක් වැහිලා තිබුණත් එහෙමයි. ඉතින් අපි දුන් දැන් ග්‍රසනිකාවේ ආහාර ගුලියක් වැඩි වෙලාවක් හිර වුණා කියලා දැන් කුඩා දරුවෝන්ගේ එහෙම. ඒතර ඒක ඉවත් කරේ නැත්නම් ෂණිකව මේ අපිජීවිකාව ගොඩාක් වෙලා වැහිලා තිබ්බොතින් ඒ වායු හුවමාරුව එන හිටිනවා. එහෙම වුණොතින් අනිවාර්යෙන් පුද්ගලයා මිය යෑම සිද්ධ වෙනවා. ඒක නිසා මෙන්න මේ ආකාරයට සැකස්මක් එතකොට අපේ දේහයේ තියෙනවා මේ ආහාරය දැන් ගමන් කරනවා අන්න ශ්‍රෝතයට ඊට පස්සේ ආමාශයට ගමන් කරනවා ආමාශය කියන්නේ ආහාරය తాවකාලිකව ගබඩා කරලා තියාගන්න ස්ථානය මේක පේශිමය මල්ල අපි දැන් එක සැරේ ලොකු බත් පිඟානක් කනවනේ ඒ ටික ඔක්කොම මෙන්න මේ ආමාශයේ තමයි තැම්පත් කරගන්නේ එතකොට ආහාර ජීර්ණය ක්‍රියාවලිය සිද්ධ වෙනවා එතකොට ඔන්න ආමාශයෙන් ආහාර ටික සම්පූර්ණයෙන් ඉවත් වුණාම අපිට නැවතත් බඩගින්න දැනෙනවා. ඒතර මේ ආමාශයෙන් පස්සේ අර සී අකුරේ හැඩයට පිහිටලා තිබුණු ග්‍රහණිය තුලට මේ ආහාර ටික ගමන් කරනවා. ග්‍රහණියෙන් පස්සේ ගමන් කරනවා බලන සුද්‍රාන්ත්‍රය දෙසට. ඊට පස්සේ උණ්ඩුකය හරහා මහාන්ත්‍රයට ගමන් කරනවා මහාන්ත්‍රයෙන් පස්සේ ගුදය දක්වා ජීර්ණය අවසන් වෙලා පෝෂක ද්‍රව්‍යත් උරා ගැනීම කරන පුතේ මෙන්න මේ සුද්‍රාන්ත්‍රය කියන කොටසේදී ඊට පස්සේ මහාන්ත්‍රයේදී ජලය උරා ගැනීම කරනවා ඒක පාඩමේදී කතා කරනවා ඉදිරියට ඊට පස්සේ අවසානයේ ඉතිරි වෙන ද්‍රව්‍ය ගුද මාර්ගය හරහා ගිහිලා ගුදයෙන් ඉවත් කිරීමක් කරනවා. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තමයි ආහාර ජීර්ණ පද්ධතියේදී සිද්ධ වෙන්නේ මේ ගමන් මාර්ගය. අපි ගන්න ආහාර ගමන් කරන මාර්ගය තමයි ඔය රූප සටහනේ පෙන්නලා තියෙන්නේ. පුතාලගේ ටියුට් එකේ තියෙන මේක ආහාර ගමන් කරන මාර්ගය සටහන් කරගන්න අර රූප සටහනින් පස්සේ පළවෙනි පිටුවේ තියෙනවා. දැන් පුතාලා සටහන් කරගන්න මේ ආහාර ගමන් කරන මාර්ගය. දැන් ටියුට් එක ළඟ නැත්නම් මම කියවනේ කොළ ටිකක් ගන්න කියලා. ඒ කොළ ටිකේ හරි මේ ටික ලියාගෙන පුතේ ටියුට් එක අරගෙන පස්සේ හරි මේ ටිකට සම්පූර්ණ කරන්න ටියුට් එක සම්පූර්ණ කරන්න එහෙම ගත්තේ නැති අය. දැන් ආහාර ගමන් කරන මාර්ගය පුතේ දැන් ඔයාලා මේ විදියට ඊතල යොදලා මේ විදියට ටියුට් එක තියන අය ටියුට් එකෙම ලියා ගන්න නැති අය කොලයක මේ ටික සටහන් කරගන්න.
හරි ලියාගෙන ඉවරයිද පුතාලා? මේ ස්ලයිඩ් ටික මම දාන නිසා කලින් සතියේත් මම දැම්ම පුතාලට ඒ අඩුපාඩු වෙන කොටස් ටික නැවත ලියා ගන්න පුළුවන් ඒ ස්ලයිඩ් ටික බලලා. ඒතර අනිවාර්යයෙන් ඉස්කෝලේ ආවම මේව ටියුට් සම්පූර්ණ කළාද කියලා බලනවා. දැන් සම්බන්ධ උනේ නැති දරුවන්ටත් ටියුට් එක අරගෙන පුතාලා පොඩ උදව් කරන්න යාළුවන්ට. දැන් මොකද වීඩියෝ එකක් දාන්න නිසා පුතාලට ඒක දැන් සම්බන්ධ වෙච්ච නැති දරුවන්ට නැවත මේක බලන්න පුළුවන් පාඩම. සියලු දෙනාම මේක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ ඉස්කෝලේ එනකොට. ටියුට් එක අතේ ලිව්වට කමන්නේ දැන් රූප සටහන් ඔව් පුතේ කියන්නේ. ළමයි ටීචර් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරිලු. ජොයින් වෙන්න බෑ කියනද පුතේ? ඇයිත් දන්නේ නැහැ නේ පුතා. ඔව් ටීචර් ගොඩක් ළමයිට බෑ ජොයින් වෙන්න. ඇත්තද? ඒක තමයි අද ළමයි අඩු මොකද කියලා. මෙසේජ් එකක් දාලා තිබුණාද පුතාලට? පොඩි පුතේ අපි මේ මුන්ට යාළුවන්ට පොඩ්ඩක් අපි කියමු අද රෙකෝඩින් එක 8:00ට දානවා රෙකෝඩින් එක විතර බලන්න පුළුවන්. අද මොන හරි ප්‍රශ්න ඇතුළේ ඒක චෙක් කරන්නම් පුතේ අපි අර වෙනම මේ Zoom account එකකින් අපි අද කරන්නේ මොන හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඒක නිසා ඒක චෙක් කරන්න පුතේ අද යාළුවන්ට පොඩ්ඩක් මෙසේජ් කරලා තියන්න යාලට 8:00ට රෙකෝඩින් එක බලන්න කියලා. දැන් ඉන්න අය අපි පාඩමට සම්බන්ධ වෙලා වැඩ ටික කරගෙන යමු. ටීචර් Zoom meeting දාමුකෝ. ඔව් පුතේ. පුතාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? ඇහෙන්නේ නැද්ද? පේනවද? එහෙම ප්‍රශ්නයක්. ඔව් Zoom වලින් තමයි පුතේ කරන්නේ මේ. නෑ Zoom meeting තමයි. ඔව් පුතේ වෙනදා වගේම දැන් පුතාලා දැන් ඔය ලොග් වෙන්න ඔහම තිබ්බට පුතේ Zoom meeting එකක්මයි. ඒකයි. දැන් පුතාලට එතකොට අර Zoom meeting එකමයි වෙනස තියෙන්නේ අර මම Zoom account එකක් තමයි පුතේ අරගෙන තියෙන්නේ. මොකද විනාඩි නැත්නම් 40න් කට් වෙනවනේ. ඒක නිසා ඒ Zoom account එක මම ගිය සතියේ මේකෙන් නෙමෙයි කරේ. ඔව්. පුතාලට ඒතර මේ ඒක ලොග් වෙන්න අමාරුවක් වුණාද? ඔව් ටීචර් meeting ID එකයි passport එකයි තිබ්බම හොඳයි. ඒ දෙක තිබුණා නම් හොඳයි නේ. හරි පුතේ ඊළඟ සතියේ මම එහෙම මේ පුතාලට කරන්නම්. පුතාලට නැත්තම් අපහසුයි දැන් ලොග් වෙනකොට නේ. හරි පුතේ ඒ විදිහට දෙන්නම්. දැන් අපි බලමු පුතේ පාඩමේ දැන් ඉතුරු ටික අපි කරගෙන යමු. දැන් බලන්න මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පුතේ මේ අනෙක් ග්‍රන්ථි අවයව ටික මේ තියෙන්නේ. අග්න්‍යාශය ඒ වගේමයි පිත්තාශය ගැන පිත්තාශය සහ අක්මාව ගැන අපි කතා කරා. ඒතර ආහාර ජීර්ණ පද්ධතියේ මේ අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරනව එන්සයිම ආහාර ජීර්ණයට අවශ්‍ය එන්සයිම ඒ වගේමයි අක්මාව තුල පිත නිෂ්පාදනය කරනවා මේ නිපදවන පිත තමයි පිත්තාශය තුල ගබඩා කරලා ආහාර ජීර්ණය සඳහා මේ ජීර්ණයුෂ ආහාර ජීර්ණ පද්ධතියට එකතු කිරීමක් කරනවා. එහෙම කරන්නේ කොහොමද කියලා අපි බලමු පාඩමේ ඉදිරියේදී අපි ඒ ගැන සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත අනෙක් අවයව. මේක අපි කතා කරා. ඊළඟට අපි බලමු මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ප්‍රධාන කොටස් වල ලක්ෂණ හා කාර්ය. මොන මේ ටික ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ යටතේ මුලින් අපි දැන් මෙන්න මේ විදිහට පුතේ අපිට පොඩි සංකල්ප සිතියමක් හරහා අපිට ෂෝට් නෝට් හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මම පාඩමේ අවසානයේ පුතාලට පැහැදිලි කරලා දෙන්නම්. ඔය තියෙන සංකල්ප සිතියමක් ගොඩනගා ගන්න විදිය. තාම පුතාලට ඔක තේරෙන්නේ නැහැ. පාඩම අවසානයේදී මම මේක පැහැදිලි කරලා දෙන්නම්. මුලින් තියෙන පුතේ මුඛ කුහරය. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය අපි දන්නවා ආරම්භ වෙන්නේ මුඛ කුහරයෙන්. මුඛ කුහරය බාහිරයට විවෘත වන දොරටුව මුඛ කුහරය. ඒතර මේ මුඛ කුහරය දැන් අපි මුලින් බලමු. මේකේ ලක්ෂණ ගැන අපි බලමු. උඩු සහ යටි හණු දෙකක් තියෙනවා. පුතාලා අස්ථි පද්ධති වල දැකලාදී මෙන්න මේ වගේ උඩු හණුව සහ යටි හණුව
පිහිටලා තියෙනවා. ඒ හණු දෙකේම දත් පිහිටලා තියෙනවා. ඒ වගේමයි අපිට චලනය කරන්න පුළුවන් වෙන්නේ යටි හණුව පමණයි පුතේ. උඩු හණුව චලනය කරන්න බෑ. ඒතර යටි හණුව පමණයි චලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒකත් අපි දැන් මේ මුඛ කුහරේ ලක්ෂණ යටතේ පුතේ අපි මේ කොටස් ටික වැදගත් වෙනවා. මේ ටික පුතාලගේ ටියුට් එකේ තියෙනවා. බලන්න මුඛ කුහරේ සීමා වී ඇත්තේ උඩු හා යටි හණු තොල් හා කම්මුල් වලිනි. චලනය කළ හැකි වන්නේ යටි හණුව පමණි. හණු දෙකේ හිම දත් පිහිටා ඇත. ඒතර ඒ ටික නෝට් එකේ තියෙනවා. දත් දිව හණු ආදී කොටස් මගින් ආහාර කුඩා කොටස් බවට පත්වේ. කුඩා කොටස් වලට කැඩේ. ඒකේ තියෙන පුතේ පොඩි අර තිත්පේලියක් දාලා පුතාලට ලියන්න යමක්. එතන මොන ජීර්ණ ක්‍රියාවලියද පුතේ වෙන්නේ? යාන්ත්‍රිකද රසායනිකද? දත් මගින් ආහාර කුඩා කැබලි වලට කැඩීම පුතාලා හිතන්නේ මොන ජීර්ණයද? මම ඒක කලින් පැහැදිලි කරා. යාන්ත්‍රිකද රසායනික ජීර්ණයක්ද? එතනදි වෙන්නේ. එතන පුතාලා ලියා ගන්න යාන්ත්‍රික ජීර්ණය. යාන්ත්‍රික ජීර්ණය. ඒතකොට ආහාර යාන්ත්‍රිකයි පුතේ. ආහාර කුඩා කැබලි වලට කැඩීම යාන්ත්‍රික ජීර්ණය කියලා නයි කඩිරි පේලියේ පුතේ ලියා ගන්න. ඒකට තමයි ඒක තියෙන්නේ. ඒක ලියා ගන්න. ඊළඟට මුඛ කුහරය තුල කේට ග්‍රන්ථි 3ක් තියෙනවා. කේට ග්‍රන්ථි 3ක් තියෙනවා. ඒක ටියුට් එකේ රූප සටහනේ පෙන්වලා තියෙනවා පුතේ. කේට ග්‍රන්ථි 3 රූප සටහනේ පෙන්වලා තියෙනවා. ඒ වගේම හරි පුතේ අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි මේකේ පුතා කට් වෙනවා මේ පොඩක් අර වීඩියෝ ෂෙයා කරන එකේ ප්‍රශ්නයක් ආවා දැන් දෙතුන් සැරයක්ම ලොග් වෙන්නත් බැරි මොන හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති පුතේ. හරි අපි බලමු දැන් ඊළඟ මෙන්න මේ ලක්ෂණ ටික බලන්න නැවතත් අපි බලමු ඉහළින් සහ පහළින් මාංශල තොල් සංගලකින් හා කම්මුල් වලින් වට වී ඇත. එතකොට පුතේ මේව සියල්ල අපේ ශරීරයේ කොටස් මේවා අපිට පේන්න තියෙන දේවල්. ඒක නිසා අපි අලුතෙන් මේ දේවල් පුතේ කතා කරාට අපි මේ දන්න කරුණු අපේ ශරීරයේ හැදිලා තියෙන විදිහ බාහිරින් පේන ලක්ෂණ ටික නම් අපි දන්නවා. පුතේ බලන්න ඉහළිනුයි පහළිනුයි තොල් දෙකක් තියෙනවා. කම්මුල් වලින් තමයි පුතේ මේ මුඛය වට වෙලා තියෙන්නේ. ඒ වගේම මුඛ කුහරය තුල පිටුපසින් පත්ලට සවි වෙලා දිවක් තියෙනවා. කේට ග්‍රන්ථි යුගල 3කින් කේටය ශ්‍රාවය වෙනවා. ඒතර අපිට දැනෙනවා කටට මේ කෙල ඉනීම සිද්ධ වෙන පුතේ කේට ග්‍රන්ථි හරහා තමයි කේටය මුඛ කුහරය තුලට ගලා ඒම සිද්ධ වෙන්නේ. ඒතර ඔන්න ඔය ලක්ෂණ ටික පුතේ අපි දැනගන්න ඕන මුඛ කුහරය ආශ්‍රිතව ලක්ෂණ මොනවද කියලා ඔන්න ඔය කරුණු ටික අපි දැනගන්න ඕන. ඒක ටියුට් එකේ තියෙනවා. ඒක නිසා නැවත ලියන්න අවශ්‍ය වෙන්නේ. ඔය ලක්ෂණ ටික බලන මම එක ස්ථානයකට අරගෙන තියෙනවා දැන් බලමු. ඒතර බාහිරයට විවෘත වන දොරටුව මුඛ කුහරය හණු දෙකෙහිම දත් පිහිටලා තියෙනවා. මුඛ කුහරය තුල පිටුපසින් පත්ලට සවි වෙච්ච දිවක් තියෙනවා. ඒ වගේමයි කේට ග්‍රන්ථි යුගල 3කින් කේටේ ශ්‍රාවය වෙනවා. යටි හණුව විතරයි චලනය කරන්න පුළුවන්. ඉහළින් සහ පහළින් මාංශල තොල් සංගලකින් හා කම්මුල් වලින් වට වෙලා පිහිටීම. ඒ වගේමයි උඩු සහ යටි හණු වලින් සකස් වී තිබීම. ඔන්න ඔය ලක්ෂණ ටික එකම ස්ථානයකට අරගෙන දැන් ඔය සාරාංශයක් විදියට පුතාලට පෙන්වලා තියෙන ඔය ලක්ෂණ ටික මම හිතන්නේ ටියුට් එකේ සියලුම කොටස් ටික තියෙනවා. ඒක නිසා සටහන් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ පුතාලට. ඒතර දැන් අපි බලමු මෙන්න මේ කාර්ය ගැන කතා කරනකොට මුඛ කුහරය තුලදී සිද්ධ වන ආහාර ජීර්ණ ක්‍රියාවලිය යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය කියලා අපි කතා කරන්නේ පුතේ ක්‍රම දෙකක් තියෙනවනේ ජීර්ණය.
ඒ ක්‍රම දෙකෙන් මුඛ කුහරය තුල අපි බලමු මෙන්න මේ යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. එතකොට මේ යාන්ත්‍රික ජීර්ණය ප්‍රධාන වශයෙන්ම ඉෂ්ට කරන්නේ දත් මගින්. එතකොට අපි දන්නවා අපි ආහාර ගන්නකොට දත් මගින් මේ ආහාරය කුඩා කැබලි වලට පත් කරනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? කේටය මගින් කේටය එකතු වෙනවා මේ ආහාර වලට. කේටය දිව මගින් තමයි ආහාරය සමග මිශ්‍ර කරවන්නේ. ඒ එහෙම කරන්නේ ආහාරයේ ගිලීම පහසු වෙනවා එතකොට. කේටය ආහාරයට එකතු කරනවා. ඒතර දත් මගින් ආහාර කුඩා කැබලි වලට පත් කරනවා. දිව මගින් තමයි කේටය ආහාරය සමග මිශ්‍ර කිරීම කරන්නේ. ඔන්න ඔය ක්‍රියාවලිය මුඛ කුහරයේදී සිද්ධ වෙන පුතේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියට තමයි ඔන්න ඔය කොටස් ටික ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රධානව දත් මගින් ආහාර කුඩා කැබලි වලට පත් කිරීම යාන්ත්‍රික ජීර්ණයක්. යාන්ත්‍රික ජීර්ණයක් මුඛයේදී සිද්ධ වෙන්නේ. ඊළඟට රසායනික ජීර්ණය ගැන කතා කරොත් ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ පුතේ මුඛ කුහරයේදී. ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරයේදී. එතකොට රසායනික ජීර්ණයකදී මම පුතාලට කිව්ව එන්සයිම දායකත්වයක් තියෙනවා. එන්සයිම මගින් සංකීර්ණ කාබනික සංයෝග සරල ආහාර බවට පත් කිරීමක් කරනවා. එහෙනම් ඒ ක්‍රියාවලිය ආරම්භ වෙනවා මුඛ කුහරයේදී. අපේ මුඛ කුහරයේ තියෙනවා කේට ඇමයිලේස්. කේට ඇමයිලේස් නැත්නම් ටයලින් කියලා හඳුන්වන එන්සයිමය තියෙනවා. මේ එන්සයිමය මගින් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරනවා. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීමක් කරනවා. එහෙනම් මේ ක්‍රියාවලිය මුඛ කුහරයේදී සිද්ධ වන රසායනික ජීර්ණ ක්‍රියාවලිය. රසායනික ජීර්ණ ක්‍රියාවලිය. එහෙනම් ආහාර ජීර්ණය ආරම්භ වෙනවා මුඛ කුහරය තුලදීම. මේකට පුතේ අපිට හොඳ අත්දැකීමක් තියෙනවා. දැන් ඔය බත් ටිකක් වැඩි වෙලාවක් අපි කටට දාගෙන හපහප ඉන්නකොට ටිකක් පැණි රසක් දැනෙනවා. බත් ටික අපිට පැණි රස දැනෙන්නේ නැහැනේ. බත් වල පිෂ්ඨේනේ තියෙන්නේ. ටික වෙලාවක් මුඛයේ තියාගෙන හපනකොට එනම් පුතේ මෙන්න මේ කේට ඇමයිලේස් වලින් ඒ පිෂ්ඨය මෝල්ටෝස් බවට බිඳෙනවා. එතකොට තමයි අපිට අර පැණි රසක් දැනීම සිද්ධ වෙන්නේ. එතකොට පුතාලා මතක තියාගන්න ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරය තුලදී. එතනදී භෞතික ජීර්ණය වගේම රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. භෞතික ජීර්ණයත් රසායනික ජීර්ණයත් සිද්ධ වෙනවා. භෞතික ජීර්ණය කියලා කියන්නේ ආහාර කුඩා කැබලි බවට පත් කරනවා අපේ දත් මගින්. රසායනික ජීර්ණයේදී කේට ඇමයිලේස් මගින් නැත්නම් ටයලින් එන්සයිම් කියලා කියන්නේ කේට ඇමයිලේස් වලටමයි පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කිරීම කරනවා. දැන් බලන්න පුතේ ග්‍රසනිකාව. මේ ග්‍රසනිකාව ගැන අපි ශ්වසන පද්ධතිය ගැන කතා කරද්දී කතා කරා ආහාර මාර්ගයට අයත් අන්න ශ්‍රෝතය ඒ වගේමයි ශ්වසන මාර්ගයට අයත් ශ්වාසනාලය. මෙන්න මේ දෙකම විවෘත වන පොදු කුටීරය තමයි ග්‍රසනිකාව. ග්‍රසනිකාව එක අපි ගිය සතියේ කතා කරා. එහෙනම් පුතේ නැවතත් මෙන්න මේ ග්‍රසනිකාව කියන කොටස අපි දැන් කතා කරේ ආහාර මාර්ගයට අයිති අන්න ශ්‍රෝතය ඒ වගේම ශ්වසන මාර්ගයට අයිති ශ්වාසනාලය විවෘත වෙන්නේ පොදු කුටීරය ග්‍රසනිකාවට. ඒක පුතාලගේ නෝට් එකේ තියෙන බලන්න තුන්වෙනි පිටුවේ ටියුට් එකේ ග්‍රසනිකාව ආහාර මාර්ගයට හා ශ්වසන මාර්ගයට පොදු කුටීරයකි. ආහාර ගුලිය ගිලින විට ශ්වසන මාර්ගයට ඇතුල් වීම වළක්වන්නේ අපිජීවිකාව නම් ව්‍යුහයෙනි. ඒක අපි කතා කරා. නැවත අපි බලමු ඒ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ අපිජීවිකාව පිහිටලා තියෙන උතේ අපිජීවිකාව පිහිටලා තියෙනවා ශ්වාසනාල ద్వාරය ආරම්භයේ. එන ශ්වාසනාලය ආරම්භයේ තමයි පුතේ මේ අපිජීවිකාව පිහිටලා තියෙන්නේ. මේක චලනය වෙන්න පුළුවන් කුඩා පිදානය. චලනය වෙන්න පුළුවන්. එතකොට ආහාර ගුලිය ගිලිනකොට අපිජීවිකාවෙන් ශ්වාසනාල ద్వාරය වැහෙනවා. එන ශ්වාසනාලය වැහෙනවා පුතේ. එතකොට ඒ ආහාර
ශ්වාසනාලයට ඇතුළු වීම වළකිනවා. ඒක තමයි මම කලින් මතක් කරෙත්. දැන් මෙතනදී අපි හිතමු ආහාර ගුලියක් හිර වුණා කියලා මේ ශ්වාසනාලයේ ద్వාරය ආසන්නයි. එහෙම වුණොත් වැඩි වෙලාවක් තිබුණොත් නැවතත් මේ අපිජීවිකාව ඇරෙන්නේ නැහැ. මොකද ආහාර ගුලියට හිර වෙලා තිබ්බොත් අනිවාර්යයෙන්ම පුද්ගලයා මිය යෑම සිද්ධ වෙනවා. ඒතර මේක අපි ආහාර ගුලිය ගිල්ලලා ඉවරුණ ගමන්ම නැවතත් අපිජීවිකාව විවෘත වෙනවා. ශ්වාසනාල ద్వාරේ විවෘත වෙනවා. ඒ විදිහට තමයි මේ අපිජීවිකාව සකස් වෙලා තියෙන්නේ. එහෙම නැතිව දිගටම වැඩි වෙලාවක් වැහිලා තිබුණොත් අපිජීවිකාවෙන් අනිවාර්යයෙන්ම පුද්ගලයා මිය යෑම සිද්ධ වෙනවා. ආහාර හිරවීමෙන් ඒ විදිහට තමයි අර මිය යාම සිද්ධ වෙන්නේ ඒක නිසා. මොකද වායු හුවමාරුව නවතිනවා. ඒ නැවතුනාම අනිවාර්යයෙන්ම පුද්ගලයා මිය යෑම සිද්ධ වෙනවා. ටියුට් එකේ බලන්න පුතේ රූප සටහන පෙන්නලා තියෙනොත් තුන්වෙනි පිටුව අංක නම් යොදලා නැහැ පුතාලා. පිටුව අංක යොදා ගන්න ටියුට් එක ළඟ තියෙන අය ගිලින විට අපිජීවිකාව මගේ ශ්වසන මාර්ග ශ්වාසනාල ద్వාරයේ වැහෙන රූප සටහනක් දාලා තියෙනවා. පුතාලගේ පෙළ පොතේ මේ රූපය තියෙනවා. මෙතන අපිජීවිකාවේ පිහිටීම තමයි මෙතන පෙන්වන්නේ. ඒතර මේ අපිජීවිකාව ආහාර ගුලිය ගිලිනකොට ශ්වාසනාල ద్వාරය වැසීම සිද්ධ වෙනවා. මේක කුඩා පිදානයක් චලනය කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ කරුණු ටික අපිජීවිකාව ගැන දැනගෙන ඉන්න ඕන. ටියුට් එකේ තියෙන පුතේ බලන්න අපිජීවිකාව නම් ව්‍යුහය ගැන කතා කරලා තියෙනවා. ගිලින විට අපිජීවිකාව මගින් ශ්වසන මාර්ගයේ ශ්වාසනාල ద్వාරයේ වැසේ. ඒක රූප සටහනකිනුත් පැහැදිලි කරලා තියෙනවා ටියුට් එකේ. ඔය තියෙන්නේ ආහාර හිර වුණොත් මොකද වෙන්නේ? අපිජීවිකාව මගින් ශ්වාසනාලය දිගටම වැහිලා තිබුණොත් එය ඉවත් නොකළහොත් ශ්වසන මාර්ගය අවහිර වී මිය යන්න පුළුවන්. තරහලා තිනවර රබුටන් නැටීට පොඩි ළමයිනේ ඊළඟට බත් ගුලියක් වුණත් හිර වෙලා තියෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම පොඩි මොහොතකින් අපි ඒ හිර වුණු ආහාර ටික නැත්නම් වෙනත් ද්‍රව්‍ය සමහර කුඩා දරුවෝ සෙල්ලම් බඩු කටේ දාගෙන ඉඳලා ඔගිලෙන අවස්ථා තියෙනවා. අර ඒ වගේ අවස්ථාවක ෂණිකව කරන්න ඕනේ පුතේ පොඩි දරුවෝ නම් කකුල් දෙකෙන් උඩට උස්සන්න ඕන ඔළුව පහළට හිටින විදියට. උස්සලා කොන්ද පැත්තට ටිකක් වේගයෙන් ගහන්න. එතකොට අර හිර වෙලා තියෙනව විසිරෙන්න පුළුවන්. නැත්නම් උඩු අතටම වඩාගෙන ඉන්නේ පොඩි ළමයි. එතකොට හිර වුණාට පස්සේ කකුල් දෙකෙන් උස්සන්න ඕන ඔළුව පහළට හිටින්න. එතකොට අර හිර වුණු ආහාර ගුලිය ඉවත් වෙන්න පුළුවන්. නැත්නම් වෙන දෙයක් හිර වෙලා තියෙනවා උගුරේ ඉවත් වෙනවා. එතකොට අපිජීවිකාව විවෘත වෙලා නැවත ශ්වාස නාලයේ විවෘත වීමක් වෙනවා. ඊළඟට පුතේ ආහාර මාර්ගයේ ඊළඟ කොටස තමයි අන්න ශ්‍රෝතය. අන්න ශ්‍රෝතය. රූප සටහන පුතාලගේ බලන්න පෙළ පොතේ තියෙනවා අපි ටියුට් එකේ තියෙනවා දැන් කොටස් ටික පුතාලා නම් කරගත්තා. අන්න ශ්‍රෝතය මේක හැකිලී තිබෙන පේශිමය නාලය. අන්න ශ්‍රෝතයේ හැකිලී තියෙන පේශිමය නාලයක් බිත්තියේ හැකිලීම මහත් වීම මගින් තමයි ක්‍රමාකුංචන චලන ඇති වෙන්නේ. ක්‍රමාකුංචන චලන. ඒතර හැකිලීම නැවත මහත් මිහිල් වීම සිද්ධ වෙනවා පුතේ. ඒ මගින් ක්‍රමාකුංචන චලන ඇති වෙනවා. මේ ක්‍රමාකුංචන චලන මගින් තමයි ආහාර ඉදිරියට තල්ලු කිරීමක් කරන්නේ. මේ ක්‍රමාකුංචන තරංග නැත්නම් ක්‍රමාකුංචන චලන දායක වෙනවා ආහාර මාර්ගයේ ඉදිරියට ගමන් කරන ආමාශයට ගමන් කරවන්න මේ ක්‍රමාකුංචන චලන දායකත්වයක් තියෙනවා. බලන්න අන්න ශ්‍රෝතය ගැන පුතාලා ඊළඟ අනුමාත්‍රකාව තියෙනවා ටියුට් එකේ තුන්වෙනි පිටුව හැකිලිනු නාලයක් අන්න ශ්‍රෝතයේ දිගේ ආහාර ගමන් කරන්නේ ක්‍රමාකුංචන තරංග මගින්. ඒතර අන්න ශ්‍රෝත බිත්තියේ හැකිලීම් සහ මහත් වීම මගින් තමයි මෙන්න මේ ක්‍රමාකුංචන චලන ඇති වෙන්නේ. ඒක රූප සටහනයකට පුතාලගේ ටියුට් එකේ පෙන්නලා තියෙනවා ආහාර ගුලිය අන්න ශ්‍රෝතයේ දිගේ ඉදිරියට ගමන් කරන විදිහ. ඒක පෙන්නලා තියෙන රූප සටහනේ ක්‍රමාකුංචන චලන මගින් තමයි ඒ ආහාරයේ ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ.
ඒතර කාර්ය ගත්තාම ක්‍රමාකුංචන තරංග නැත්නම් මේ චලන මගින් ආහාර ගුලිය ඉදිරියට තල්ලු කිරීමට අවශ්‍ය තෙරපුම සපයනවා මෙන්න මේ අන්න ශ්‍රෝතය මගින්. එහෙනම් අපි දන්නවා අපි මුඛයෙන් ගන්න ආහාර ටික අන්න ශ්‍රෝතය හරහා ආමාශයට යවන්න ඕන. ඒතර ආමාශයට යවන්නේ මෙන්න මේ ක්‍රමාකුංචන තරංග නැත්නම් චලන මගින් ආහාර ගුලිය ඉදිරියට තල්ලු කරන. ඊට අවශ්‍ය තෙරපුම සැපීම කරනවා මෙන්න මේ අන්න ශ්‍රෝතය මගින්. ඒක තමයි අන්න ශ්‍රෝතයේ කාර්ය වෙන්නේ. ඊළඟට පුතේ ඊළඟ කොටස ආමාශය. ආහාර ජීර්ණ පද්ධතියේ ඊළඟට ආහාර ගමන් කරන්නේ ආමාශය වෙතට. අන්න ශ්‍රෝතයෙන් පස්සේ. මේ ආමාශය පළල් මල්ලක් වැනි අවයවයක්. පේශිමය මල්ලක්. පේශිමය මල්ලක් මෙතනදී පුතේ ආහාර తాවකාලිකව ගබඩා කර ගැනීමක් කරන්නේ මෙන්න මේ ආමාශය තුල. ඒතර මෙන්න මේ කරුණ අපි දැනගෙන ඉන්න ඕන. ඒ වගේමයි ආමාශයේ ආහාර ජීර්ණය ගැන අපි කතා කරනවා. බලන්න ආහාර ජීර්ණය මෙතනදී යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය සහ අවශෝෂණය සිද්ධ වෙනවා. ඒතර අපි දන්නවා යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියේදී ආහාර කුඩා කැබලි වලට පත් කිරීමක් කරනවා. රසායනික ජීර්ණයේදී එන්සයිම දායකත්වයෙන් සරල ආහාර බවට පත් කිරීමක් කරනවා. සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත් කිරීමක් කරනවා. ඒ වගේම පුතේ මෙතන අවශෝෂණ ක්‍රියාවලියත් කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි කතා කරමු. ඒතර බලමු යාන්ත්‍රික ජීර්ණයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ ආමාශය තුල. පුතල දන්නවා මේක පේශි වලින් සකස් වුණු පේශිමය මල්ලක්. ඒතර මේ පේශි ක්‍රියාත්මක වෙලා ක්‍රමාකුංචන තරංග ඇති වෙනවා. පුතේ අන්න ශ්‍රෝතය වගේම පේශි මගින් ක්‍රමාකුංචන තරංග ඇති කරනවා. ඒ ඇති කිරීම නිසා මොකද වෙන්නේ? ආහාරය යාන්ත්‍රික ජීර්ණයකට ලක් වෙනවා පුතේ. කුඩා කැබලි වලට කැඩිලා හොඳින් මිශ්‍ර වෙලා තලපයක් බවට පත් වෙනවා. එනම් ඔක්කොම එකට කලවම් වෙලා කුඩා කැබලි වලට කැඩිලා හොඳින් මිශ්‍ර වෙලා තලපයක් බවට පත් කරනවා ආමාශයේ සිද්ධ වන යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියේදී. ඒතර ඒක සිද්ධ වෙන්නේ පේශි ක්‍රියාත්මක වෙලා. එතනදී ක්‍රමාකුංචන තරංග තමයි ඇති වෙන්නේ. ක්‍රමාකුංචන තරංග මගින් යාන්ත්‍රික ජීර්ණය සිද්ධ කරනවා. ඒතර මෙන්න මෙතනදී හැදෙන තලපය. ඒතර කුඩා කැබලි වලට කැඩිලා හොඳින් මිශ්‍ර වෙලා මෙන්න මේ හැදෙන තලපය අපි ආමලසය කියලා හඳුන්වනවා. ඒතර මෙන්න මේ නම් අපි දැනගෙන ඉන්නවා. ඒ විභාගෙට මේවා අහනවා. මේ ක්‍රමාකුංචන තරංග ගැන ඊළඟට යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය එක් ස්ථානවලදී මේ දේවල් අපි දැනගන්න ඕනේ පුතේ. ඒතර මෙන්න මේ ආමලසය කියලා කියන්නේ මොනවද කියලා පුතාලා දැනගන්න. එතකොට අපේ ආමාශයට එන අන්න ශ්‍රෝතය හරහා ආමාශයට එන ආහාර ටික ක්‍රමාකුංචන තරංග මගින් යාන්ත්‍රික ජීර්ණයකට ලක් කරලා කුඩා කැබලි වලට කඩලා හොඳින් මිශ්‍ර කරලා හැදෙන මෙන්න මේ තලපය තමයි ආමලසය කියලා හඳුන්වන්නේ. ආමලසය. එතකොට ආමාශයේ සිදුවන රසායනික ජීර්ණය. ඒ රසායනික ජීර්ණයකුත් සිද්ධ වෙනවා ආමාශය තුල. ආමාශයක යුෂය මගින් රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. එතකොට මේ ආම්ලික මාධ්‍යයක තමයි මේ සිද්ධ වෙන්නේ ආමාශයේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය. දැන් අපි බලමු අපේ ආමාශයක යුෂය මොනවද අඩංගු වෙන්නේ කියලා. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සින් කියන එන්සයිමය තියෙනවා. කුඩා දරුවන්ගේ තියෙන පුතේ රෙනින්. රෙනින් තියෙනවා කුඩා දරුවෝ මොකද කිරි බොන්නේ මව් කිරි. ඒතර ඒ කිරි කැටි ගැසීමට මේ රෙනින් කියන එන්සයිමේ දායකත්වයක් තියෙනවා. ඒතර පුතේ බලන්න මේ ආමාශික යුෂයේ අඩංගු දේවල් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, පෙප්සින් කියන එන්සයිමය කුඩා දරුවන්ගේ විතරයි රෙනින් තියෙන්නේ. ඒතර මෙන්න මේ එකින් එක බලන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කරන්නේ අපේ ආමාශයේ තියෙනවා අක්‍රිය පෙප්සින්. පෙප්සින් අක්‍රිය තත්ත්වයේ තියෙන්නේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් සක්‍රිය පෙප්සින් බවට පත් කරනවා. එතකොට මෙන්න මේ ප්‍රෝටීන දැන් අපි ගන්න ආහාරයේ
පුතාට මතක ඇති මුඛයේදී තමයි ආහාර ජීර්ණය ආරම්භ වුනේ. නමුත් මුඛයේදී ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වුණේ නැහැ. මොනවද පුතේ මුඛයේදී ජීර්ණය සිද්ධ වුනේ? කේට ඇමයිලේස් වලින් මොනවද ආහාර ජීර්ණය ආරම්භ වුනේ පුතේ? පිෂ්ඨයනේ කාබෝහයිඩ්‍රේට්. එතකොට මේ ප්‍රෝටීන වන ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශයේදී. මේව මතක තියාගන්න ඕන. ආමාශයේදී තමයි ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ. ඒ සඳහා ආමාශික විෂයේ තියෙන මෙන්න මේ පෙප්සින් දායකත්වයක් දරනවා. මේ පෙප්සින් සක්‍රිය පෙප්සින් කරන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එහෙනම් ආම්ලික මාධ්‍යයක තමයි මේ ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හයිඩ්‍රොක්ලෝරික් කියලා කියන්නේ පුතේ අම්ලයක්. හයිඩ්‍රොක්ලෝරික් කියලා කියන්නේ අම්ලයක්. ඒක නිසා ආම්ලික මාධ්‍ය තුල තමයි මෙන්න මේ රසායනික ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රෝටීන සක්‍රිය පෙප්සින් මගින් බලන්න පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. දැන් බලන්න පුතේ ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා සක්‍රිය පෙප්සින් මගින්. ඒ වගේමයි කිරි කුඩා දරුවන්ගේ මව් කිරි බොන්නේ රෙනින් මගින් කිරි කැටි ගැසීම සිද්ධ වෙනවා. ඒතර දිගු වේලාවක් ආහාර රඳවා ගන්න කැටි ගැසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එහෙනම් කිරි කැටි ගැසීම සඳහා දායක වෙන්නේ රෙනින් කුඩා දරුවන්ගේ. ඒතර ඒකත් තියෙන්නේ ආමාශයික යුෂයේ. මෙන්න මේ කරුණු ටික අපි දැනගන්න ඕනේ රසායනික ජීර්ණයේ යටතේ ආහාර ජීර්ණ පද්ධතිය තුල. ඒක පුතේ බලන්න ආමාශය කියන මාතෘකාව යටතේ පුතාලගේ ටියුට් එකේ පිටු අංක 4 පිටු අංක දාගන්න. මේක පිටු අංක මුද්‍රණය වෙලා නැහැ. පිටු අංක 4 ආමාශයේ මාතෘකාව යටතේ තියෙන ආමාශයේ පේශිමය මල්ලකි. පේශී ක්‍රියාත්මක වී ක්‍රමාකුංචන තරංග ඇති වී ආහාර කුඩා කැබලි බවට පත් කර තලපයක් සාදයි. ටියුට් එකේ තියෙන පුතේ. එහෙනම් අපි මෙන්න එතන තියෙනව නේද කඩිරි ටිකක්. අන්න ඒකේ පුතේ ලියාගන්න එකේ නම මොකක්ද කියලා ලියාගන්න. අන්නේ හැදෙන තලපය ආමලසය කියලා හඳුන්වනවා. ඒක ලියාගන්න මෙය ආමලසය ලෙස හඳුන්වයි. මෙය ආමලසය ලෙස හඳුන්වයි. ඒ වගේම ලියාගන්න යාන්ත්‍රික ජීර්ණයකි. එතනදී සිද්ධ වෙනවා පුතේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. මොකද ක්‍රමාකුංචන තරංග මගින් ආමාශයේ ආමලසය හදන්නේ යාන්ත්‍රික ජීර්ණ ක්‍රියාවලිය. ඊළඟට තියෙනවා ආමාශයික ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරන ආමාශයික යුෂයේ පෙප්සින් රෙනින් හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු වේ. ඔන්න අඩංගු වන ද්‍රව්‍ය ටික ටියුට් එකේ තියෙනවා. පෙප්සින් මගින් ආහාරයේ ඇති ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. ඒතර අන්නේ කරුණ පුතේ ඊළඟට තියෙනවා පෙප්සින් මගින් ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. මෙන්න මේ ටික පුතාලා මෙතන යටින් ලියාගන්න. එතන ඉඩක් තියෙනවා ටියුට් එකේ. ටියුට් එක නැති අය මේක කොලයක හරි ලියාගෙන පස්සේ ටියුට් එකේ ලියා ගන්න ඕන. මෙන්න මෙතන පුතාලා ලියලා තියෙන ඔය ඊ තල යොදලා දැන් මේ විදිහට ලියාගත්තාම පුතේ මතක තියාගන්න ලේසි. දැන් අපිට පාඩම් කරද්දී මතක තියාගන්න ලේසි මෙහෙම ලියුවම. ටියුට් එකේ උතන ඉඩක් තියෙනවා බලන්න පෙප්සින් මගින් ආහාරයේ ඇති ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි කියන එකේ යටින් ඔන්න ඔය පුතාලගේ තීරයේ පේන්න තියෙන කරුණු ටික ලියා ගන්න. අක්‍රිය පෙප්සින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් සක්‍රිය පෙප්සින් බවට පත් කිරීම. ඒක මුලින් ලියා ගන්න. ඊළඟට ප්‍රෝටීන සක්‍රිය පෙප්සින් වලින් පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. ඊට පස්සේ මේ කිරි රෙනින් මගින් කැටි ගැසීමේ ක්‍රියාවලියත් එතනම ඊට කලින් පුතේ ඒක යටින් ලියා ගන්න. මර කිරි කැටි ගැසීමේ ක්‍රියාවලිය පුතාලා ලියා ගන්න. රෙනින් ලදරුවන්ගේ කිරි කැටි ගැසීම සිදු කරයි. අන්න ඒකට යටින් පුතේ ලියා ගන්න ඔය කිරි රෙනින් මගින් කැටි ගැසීමේ ක්‍රියාවලිය ඊ තලයක් යොදලා මේ විදිහට ලියා ගත්තම පුතාලට මතක තියෙනවා. පාඩම් කරන්න පහසුයි. ඒතර උඩින් තියෙන දෙක ඒ කියන්නේ අක්‍රිය පෙප්සින් සක්‍රිය කිරීම සහ ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කිරීම ලියන්න ඕන උඩ තියෙන ඉඩේ. පෙප්සින් මගින් ආහාරයේ ඇති ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. එතන ලියා ගන්න.
ඔය රෙනින් ගැන කියලා තියෙන තැන ඔය පහළම තියෙන කිරි රෙනින් මගෙන් කිරි කැටි ගැසීම එක එතෙන්ට ලියා ගන්න. ටියුට් එක නැති අය කොලේ ලියා ගන්න. ලියලා ටියුට් එක සම්පූර්ණ කරලා තියන්න පුතේ. මේ ලියා ගන්න වෙලාව මදි වුණා නම් ඊළඟ සතියේට කලින් මේ වැඩ ටික සම්පූර්ණ කරලා තියන්න ඕනේ. හරි ලියාගෙන ඉවරයිද පුතාලා? ලියාගෙන ඉවරයිද? ලියාගෙන ඉවරයිද පුතේ? තාම ලියනවද? පුතාට ස්ලයිඩ් ටික දාන නිසා අඩුපාඩු තියෙනව සම්පූර්ණ කරගන්න පුළුවන් පුතේ. ලියා ගන්න බැරි වුණු කොටස් ටික ලියා ගන්න පුළුවන්. හරි නේද පුතේ වෙලාව ඇති. දැන් අපි බලමු හරි ඊළඟට පුතේ අපි බලමු ආමාශයේ සිදුවන අවශෝෂණ ක්‍රියාවලිය. ආමාශයේ සිදුවන අවශෝෂණ ක්‍රියාවලිය මෙතන පුතේ ජීර්ණඵල අවශෝෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ජීර්ණඵල අවශෝෂණය වෙන්නේ නැහැ. බලන්න අවශෝෂණය වෙන්නේ ජලය, ග්ලූකෝස්, සමහර ඖෂධ වර්ග අවශෝෂණය වීමක් වෙනවා. ඒක ග්ලූකෝස් කියන්නේ පුතේ මේ ආහාර ජීර්ණයෙන් ඇතිවන ග්ලූකෝස් නෙමෙයි. මෙතනදී ග්ලූකෝස් කියන්නේ අපි ආහාරයට ගන්නවනේ ග්ලූකෝස්. දැන් ඔය ක්‍රීඩකයින්ට වගේ පුතේ අපි ග්ලූකෝස් කන්න දෙන ක්ෂණිකව අපිට ශක්තිය ලබා ගන්න ඕන අවස්ථාවක තමයි අපි ග්ලූකෝස් ලබා දෙන්නේ. එතනදී කෙලින්ම ආමාශයෙන් ග්ලූකෝස් අවශෝෂණය කරගන්න. නමුත් අපි තාම දැන් මෙතන ආමාශයේදී ආහාර ජීර්ණය සම්පූර්ණ වෙලා නැහැ. ජීර්ණඵල අවශෝෂණය කරගන්න. ඒක නිසා ජීර්ණඵල අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ ආමාශය තුලදී. සිද්ධ වෙන්නේ ජලය, ග්ලූකෝස් මේ අපේ ආහාරය එක්ක ගන්න ග්ලූකෝස්, ඒ වගේම ජලය, සමහර ඖෂධ වර්ග අපි පානය කරන අවශෝෂණය කර ගැනීම සිද්ධ වෙනවා ආමාශය තුලදී. ඒක මම හිතන්නේ සටහන් වෙලා නැහැ ටියුට් එකේ පුතාලා ඒකත් ලියා ගන්න.
ඔය ටියුට් එකේ ඉඳ තියෙන තැනකින් නැත්නම් ඔය කොලයක ලිව්වත් කමක් නැහැ. මොකද මං කියවනේ වෙනම අමතර කරුණු ලියන වෙනම කොලයක් තියාගන්න කියලා. ඒකේ ලියාගන්න ආමාශයේ සිදුවන අවශෝෂණය මේ කරුණු දෙක ලියාගන්න. ජලය, ග්ලූකෝස්, සමහර ඖෂධ වර්ග අවශෝෂණය කරයි. එතකොට ජීර්ණ ඵල අවශෝෂණය වීමක් සිදු නොවේ කියන කරුණ ලියාගන්න. ආමාශයේ සිදුවන අවශෝෂණය. හරි ලියාගත්තද පුතාලා? හරිද? ඔව් ටීචර්. හරිනේ. හරි ඊළඟට බලන්න පුතේ ආමාශයේදී දැන් බලන්න මෙතනදී අපි කතා කරා මුඛ කුහරය තුලදී ආහාර ජීර්ණය ආරම්භ වෙනවා. එතන කාබෝහයිඩ්‍රේට් ජීර්ණය ආරම්භ වුණා. ඒ වගේමයි ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වුණේ ආමාශයේදී. එතන මෙන්න දැන් ඊළඟ ක්‍රියාවලිය අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතන බලන්න පුතේ අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන්. ඒ කියන්නේ අපි ප්‍රෝටීන් ජීර්ණය වුණේ බලන්න ප්‍රෝටීන සක්‍රීය පෙප්සීන් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් වුණා. ඒ පොලිපෙප්ටයිඩ් කියන්නේ පුතේ අවසාන අන්තඵලය නෙමෙයි ප්‍රෝටීන වල. එතන අර්ධ වශයෙන් තමයි ජීර්ණය වෙලා තියෙන්නේ. ප්‍රෝටීන ජීර්ණයෙන් ඇමයිනෝ අම්ල හැදෙන්නේ. ඇමයිනෝ අම්ල. එතකොට ඇමයිනෝ අම්ල හැදෙන්න තවත් පෙප්ටිඩේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්න ඕන. ඒ ක්‍රියාවලිය ආමාශය තුල සිද්ධ වුණේ නැහැ. එහෙනම් අර්ධ වශයෙන් තමයි මේ ප්‍රෝටීන් ජීර්ණය සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන ඒ වගේමයි ජීර්ණය වූ හා නොවූ කාබෝහයිඩ්‍රේට්. දැන් මුඛ කුහරය තුලදී ආහාර ජීර්ණය කාබෝහයිඩ්‍රේට් වලින් කොටසක් ජීර්ණය වුණා. ඒවා සහ ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට් ඒ වගේම ලිපිඩ ජීර්ණය තවමත් ආරම්භ වුණේ නැහැ. මුඛ කුහරය තුලදී හෝ ආමාශය තුලදී ලිපිඩ ජීර්ණය සිද්ධ වුණේ නැහැ. එහෙනම් ජීර්ණය නොවූ ලිපිඩ ජලය, ලවණ, විටමින් වර්ග මෙන්න මේ සියල්ලක්ම අඩංගු ආමලසය කොටස් විදියට ගමන් කරනවා. ඊළඟට බලන්න සුද්‍රාන්ත්‍රයට මෙන්න මේ විදියට ආහාර ගුලි විදියට ගමන් කරනවා. සුද්‍රාන්ත්‍රයේ තියෙන පුතේ C අකුර හැඩති ග්‍රහණීය කොටසට ගමන් කරනවා. මෙන්න මෙතනින් මේ විදියට ආමාශයෙන් ගමන් කරනවා මේ පැත්තට ග්‍රහණියට. එතකොට ග්‍රහණීය තමයි සුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස. ඒතර මේ ආකාරයට ආහාර ගමන් කිරීම සිද්ධ වෙනවා. ටික වෙලාවක් යනකොට ආමාශය හිස් වෙනවා. එතකොට අපිට ඔන්න ඒතර පුතේ නමුත් මේ අර පේශි සංකෝචන හිල්වීම සිද්ධ වෙනවා ආමාශයේ. එතකොට අපිට ආහාර අවශ්‍යයි කියලා දන්වන පණිවිඩය ලැබෙන්නේ එතකොට. මොකද ආමාශයට එතකොට හිස්නේ. එතකොට හිස් ආමාශය සංකෝචන හිල්වීම වෙනකොට පුතේ අපිට ටිකක් වේදනාවක් දැනෙනවා. එතකොට තමයි බඩගිනි කියලා අපිට ආහාර අවශ්‍යතාවය දන්වන්නේ ආකාරයට. එතකොට බලන්න මෙන්න මේ ආහාර ටික ග්‍රහණියට ගමන් කරනවා.
ග්‍රහණියට ගමන් කරනවා ආමාශයේ ඉඳලා ඇයි අපිට බඩගිනි දැනෙන්නේ? බලන්න කුසගින්න යනු ආහාර අවශ්‍ය බව හඟවන සංඥාව. ඒ සංඥාව ඇති වෙනවා අපේ ආමාශයේ තියෙන ආහාර ඊළඟට ගමන් කරනවා පුතේ සුද්‍රාන්ත්‍රයට. මුලින්ම සී අකුර හැඩති ග්‍රහණීය කොටසට ගමන් කරාම අපේ ආමාශය හිස් වෙනවා. එතකොට ඔන්න අපිට බඩගින්න දැනෙනවා. එතකොට අපි ආහාර ගැනීමට පෙළඹීමක් ඇති කරන්නේ බඩගින්න දැනීම තුලින්. එතකොට මේ ආහාර ගමන් කරන්නේ පුතේ සුද්‍රාන්ත්‍රයට ආමාශයෙන් පස්සේ. දැන් අපි බලමු එතනදී සිද්ධ වන ක්‍රියාවලිය මොකක්ද කියලා. මේ සුද්‍රාන්ත්‍රය ගැන කතා කරාම මේක ආහාර ජීර්ණ පද්ධතියේ දිගින් වැඩිම කොටස තමයි සුද්‍රාන්ත්‍රය. මීටර 7ක් විතර දිග නාලාකාර ව්‍යුහයක්. දැන් රූප සටහනේ බලන පුතේ ඔයාලට පෙන්නනවා දිගින් වැඩිම කොටස මේ විදිහට අපි බඩවැල් කියලා කියන්නේ අපේ. ඒතර මේක පුතේ දිගින් වැඩිම කොටස නාලාකාර ව්‍යුහයක් මීටර 7ක් විතර දිගයි. ඒ වගේම බලන්න මුල් කොටස සුද්‍රාන්ත්‍රයේ මුල් කොටස C අකුරක හැඩය ගන්නා ග්‍රහණීය කොටස මෙන්න මෙතන රූප සටහනේ පෙන්නලා තියෙනවා. ඒ වගේම අග්න්‍යාශික ප්‍රනාලයයි පිත්ත ප්‍රනාලයයි මෙන්න මේ ග්‍රහණීයට විවෘත වෙනවා. පුතේ අපි බලමු ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී අපි මේක කතා කරනවා. අග්න්‍යාශයෙන් ශ්‍රාවය කරන එන්සයිම ඒ වගේමයි පිත්ත ඔය පිත්තාශයේ ඉඳලා පිත්ත ගමන් කරනවා මෙන්න මේ ග්‍රහණීයට පුතේ ගමන් කරන්නේ. ආහාර ජීර්ණයට අවශ්‍ය පිත්ත සහ අග්න්‍යාශික යුෂය අග්න්‍යාශික ප්‍රනාලයත් පිත්ත ප්‍රනාලයත් එකම විවරයකින් තමයි ග්‍රහණීයට විවෘත වෙන්නේ. එකම විවරයකින් මේ දෙකම විවෘත වීමක් වෙනවා. ඒතර අග්න්‍යාශික යුෂය පිත්ත ඒ වගේමයි ආන්තික යුෂ මේකේ අඩංගු වෙනවා. සුද්‍රාන්ත්‍රයේ මෙන්න මේ අග්න්‍යාශික යුෂය තියෙන පුතේ අග්න්‍යාශික ප්‍රනාලය ඔස්සේ ගමන් කරනවා ග්‍රහණීයට. ඒ වගේමයි පිත්තාශය තුල තියෙන පිත්ත ප්‍රනාලය හරහා ගමන් කරනවා ග්‍රහණීයට. ඒ වගේමයි ආන්තික විෂාන්ත්‍රයේ බිත්තියෙන් ශ්‍රාව්‍ය වෙනවා පුතේ. සුද්‍රාන්ත්‍රයේ බිත්තියෙන් ශ්‍රාව්‍ය වෙනවා ආන්ත්‍රික විෂ. මෙන්න මේ ද්‍රව්‍ය සියල්ලක්ම අඩංගු වෙනවා සුද්‍රාන්ත්‍රය තුල. මේවා ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇත්තටම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ මෙතනදී. ඒ වගේමයි ආහාර අවශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සුද්‍රාන්ත්‍රය තුලදී. එහෙනම් පුතේ මෙතන වැඩි කොටසක් විශේෂ කරුණු තියෙනවා මෙන්න මෙතන ඉඳලා. ඒතර පුතාට ආහාර ජීර්ණ පද්ධතිය සාමාන්‍ය මතක තියාගන්න අමාරුයි කියලා දැන් වැඩි දෙනෙක් කියන්නේ මෙන්න මෙතන ඉඳලා එන විශේෂ කරුණු ටිකක් පාඩම් කරන්න තියෙනවා වැඩිපුර. මොකද පුතේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ සුද්‍රාන්ත්‍රය තුල. ඒ වගේමයි අවශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ස්ථානයේ. ඒක නිසා අපි මේ කොටස ගැන අපි වැඩිදුර අධ්‍යයනය කරන්න තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට බලන්න සුද්‍රාන්ත්‍රයේ දැන් අභ්‍යන්තර බිත්ති ගත්තාම ඔය වගේ නැමුම් නෙරීම් පිහිටලා තියෙනවා. ඒ මොනවද කියලා අපි බලමු. රූප සටහනේ බලන්න ඔය ආකාරයට පේනවා. ඒතර මේ අග්න්‍යාශික යුෂය ගත්තාම ඒතර මේ රූප සටහන මම පුතාලා නැවත පැහැදිලි කරනවා අවශෝෂණ ක්‍රියාවලිය. ඒතර මේකේ අභ්‍යන්තර බිත්තියේ ස්වરૂපය මම පුතාලට පෙන්නුවේ. සුද්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය ඇයි මේ විදිහට සකස් වුනේ කියන එක අපි ආහාර අවශෝෂණ ක්‍රියාවලියේදී ඒ ගැන සාකච්ඡා කරමු. මෙතනදී අග්න්‍යාශික යුෂය අග්න්‍යාශයෙන් තමයි ශ්‍රාවය වෙන්නේ. එතකොට අග්න්‍යාශය මගින් අග්න්‍යාශික ප්‍රනාලය මගින් අග්න්‍යාශික යුෂය මෙන්න මේ ග්‍රහණීය ආමාශයෙන් පස්සේ සුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටස C අකුරක හැඩයක් තියෙන ග්‍රහණීය කොටසට විවෘත වෙනවා අග්න්‍යාශික ප්‍රනාලය මගින්. මේ කොටස් ටික ටියුට් එකේ පුතාලට තියෙනවා බලන්න. සුද්‍රාන්ත්‍රය කියන මාතෘකාව මීටර 7ක් පමණ දිග නාලාකාර ව්‍යුහයක්. මෙහි මුල් කොටස C හැඩති ග්‍රහණියට ශ්‍රාවයන් දෙකක් නිකුත් වෙනවා. පිත්තාශයෙන් ශ්‍රාවය වන පිත
ඒ වගේමයි අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන අග්න්‍යාශික යුෂය. පිත්ත මගින් ආහාරයේ ඇති ලිපිඩ තෛලෝදකරණයකට ලක් වේ. ත්‍රාන්නේ ක්‍රියාවලිය දැන් පුතේ අපි කතා කරනවා. අග්න්‍යාශික යුෂයේ අඩංගු වන එන්සයිම තුන ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. අග්න්‍යාශික යුෂයේ අඩංගු වෙන එන්සයිම වර්ග තුන තමයි ඔය තියෙන්නේ. ඒක ටියුට් එකේ ඊළඟ පිටුවේ තියෙනවා පුතේ. එතනදී අපි කතා කරනවා අග්න්‍යාශික යුෂයේ මෙන්න මේ එන්සයිම ජීර්ණ එන්සයිම අඩංගු වෙනවා. ඒතර පිත හැදෙන්නේ අක්මාව තුල. පිත හැදෙනවා අක්මාවේ පිත්තාශයේ ගබඩා වීමක් වෙනවා. මේ තියෙන්නේ පිත්තාශය තුල අක්මාවෙන් නිෂ්පාදනය වන පිත ගබඩා කිරීමක් කරනවා. මේ තියෙන පිත්ත ප්‍රනාලය. මේ පිත්ත ප්‍රනාලය තමයි පිත අරගෙන එනවා ග්‍රහණියට. ග්‍රහණියට පිත අරගෙන එනවා අර 100 අකුරක හැඩයට තියෙන සුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටසට මේ පිත්ත ප්‍රනාලය විවෘත වෙනවා. අග්න්‍යාශික ප්‍රනාලයයි පිත්ත ප්‍රනාලයයි එකම විවරයකින් ග්‍රහණියට විවෘත වෙනවා. ඒ ගැන අපි කතා කරා. ඒතර මේ පිත්ත අවශ්‍ය වෙනවා ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය භාෂ්මික මාධ්‍යයක් සපයන්න. එතකොට ආමාශයේදී පුතාලට මතක ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් ආම්ලික මාධ්‍යයකදී තමයි පුතේ ආහාර ජීර්ණය සිද්ධ වුණේ ආමාශයේදී. ඔන්න මෙතනදී සුද්‍රාන්ත්‍රයේදී මේ පිත නිසා භාෂ්මික මාධ්‍යයක් ඇති කරනවා. එහෙනම් එතනදී භාෂ්මික මාධ්‍යයක් තුල තමයි සුද්‍රාන්ත්‍රය තුල ආහාර ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේ පිතෙහි අඩංගු වන දේවල් බලන්න. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට් ලවණ සහ ජලය. මෙන්න මේවා පිතෙහි අඩංගු වන ද්‍රව්‍ය. ඒක මං හිතන්නේ පුතේ ටියුට් එකේ නෑ. ඒක පුතාලා වෙනම නෝ නැත්නම් ටියුට් එකේ ඉඩ තියෙනවා මේ ඔය රූප සටහනට දකුණු පැත්තේ. පුතාලට ඒක සටහනක් දාගන්න ටියුට් එකේම නැත්නම් වෙනම කොලයක සටහනක් දාගත්තට කමක් නෑ. පිතෙහි අඩංගු සංඝටක ටික ලියා ගන්න. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට් ලවණ, ජලය. මේ ටික ලියා ගන්න. පිතෙහි අඩංගු සංඝටක ටික ලියා ගන්න. පිත් වර්ණක, පිත් ලවණ, බයිකාබනේට් ලවණ සහ ජලය. ඒතර පිත මගින් තමයි භාෂ්මික මාධ්‍යයක් ඇති කරන්නේ. ආහාර ජීර්ණයට අවශ්‍ය භාෂ්මික මාධ්‍ය ඇති කරනවා පිත මගින්. ඊළඟට බලන්න පුතේ මේ තෛලෝදකරණය. තෛලෝදකරණය කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න පැහැදිලි කරලා තියෙනවා. පිත සමග ආහාර මිශ්‍ර වීමෙන් ආහාරයේ තියෙන ලිපිඩ බිඳිති බවට පත් වෙනවා. ආහාර බිඳිති බවට පත් වෙනවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ තෛලෝදකරණය. ඒක බලන්න පිත මගින් පුතාලගේ ටියුට් එකේ තියෙනවා පිත මගින් ආහාරයේ ඇති ලිපිඩ තෛලෝදකරණයට ලක් කරයි. 4 වෙනි පිටුව පිත මගින් ආහාරයේ ඇති ලිපිඩ තෛලෝදකරණයට ලක් කරයි. එතන කඩිරි ටිකක් තියෙනවා පුතාලගේ. ටියුට් එකේ බලන්න. එතන ලියා ගන්න මේ තෛලෝදකරණ ක්‍රියාවලිය කියලා අපි හඳුන්වන්නේ ලිපිඩ බිඳිති බවට පත් කිරීම. ලියා ගන්න එතන ලිපිඩ බිඳිති බවට පත් කිරීම. ඒක තමයි තෛලෝදකරණය කියලා හඳුන්වන්නේ. ලිපිඩ බිඳිති බවට පත් කිරීම. ඊළඟට පුතේ තියෙන ලිපිඩ ජීර්ණයේදී මේ වැදගත් වෙයි කිය. ඒතර මේ බිඳිති බවට පත් කිරීමෙන් මොකද කරන්නේ? පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරලා තියෙනවා. බලන තෛලෝදකරණයෙන්
එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබේ. ඔන්න ඔක තමයි තියෙන වාසිය. වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබීම නිසා ආහාර ජීර්ණයේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබීම. ඒක දෙවෙනි කඩයිරේ ලියා ගන්න. එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබේ. තෛලෝදකරණය නිසා එන්සයිමයට ලිපිඩ මත ක්‍රියා කිරීමට වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ලැබේ. හරි ඊළඟට පුතේ බලන්න ආන්ත්‍රික විෂය. මෙන්න මේ ආන්ත්‍රයෙන් ශ්‍රාව්‍ය වෙනවා සුද්ධාන්ත්‍රයේ බිත්තිය මගින් ශ්‍රාව්‍ය කරනවා ආන්ත්‍රික විෂය. ඒ ආන්ත්‍රික විෂයේ බලමු මොනවාද අඩංගු වෙන්නේ කියලා. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස් කියන ජීර්ණ එන්සයිම අඩංගු වෙනවා. ඒ වගේමයි ශ්ලේෂ්මල අඩංගු වෙනවා පුතේ. මෙන්න මේ ආන්ත්‍රික විෂයේ අඩංගු දේවල් තමයි මේ තියෙන අඩංගු සංඝටක. ජීර්ණ එන්සයිම වර්ග 4ක් තියෙනවා. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස්. ඒතර මේව මතක තියාගන්න වෙනවා. ඔන්න ආහාර ජීර්ණ පද්ධතිය මෙන්න මේ කොටස් ටික තමයි පුතේ. පුතාට දැන් අමාරුයි කියලා කියනවා. මෙන්න මේ කොටස් ටික තමයි මතක තියාගන්න ඔය අපහසු. ඒක නිසා මේව වෙන වෙනම අපි සටහන් කරලා තියාගත්තම පහසුයි. ආන්ත්‍රික විෂය තියෙන්නේ මොනවද? අග්නියාශික විෂය තියෙන්නේ මොන එන්සයිම වර්ගද? මේ වෙන වෙනම මම පස්සේ පුතාට පාඩමේ සාරාංශයක් විදියට දෙනවා. ඒතර ඒ ටික නෝට් කරගත්තාම මේක මතක තියාගන්න ලේසි. ඒතර ආන්ත්‍රික විෂය අඩංගු වෙනවා මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස් සහ පෙප්ටිඩේස් කියන ජීර්ණ එන්සයිම්. ඒ වගේමයි ශ්ලේෂ්මල අඩංගු වෙනවා. මේ ශ්ලේෂ්මල මගින් ආහාරය ස්නේහණය කිරීම. යන මෘදු කිරීමක් කරනවා. ඒ වගේමයි ආහාර මාර්ගය තුල ගමන් කිරීම පහසු කිරීමක් කරනවා මෙන්න මේ ස්නේහණය කිරීම මගින්. බිත්තියේ අඩංගු ප්‍රෝටීන් ජීර්ණ විෂ වලින් ජීර්ණය නොවි ආරක්ෂා කරයි. ඒතර මේ ප්‍රෝටීන් ජීරක එන්සයිම මගින් අපේ ආහාර ජීර්ණ පද්ධතිය ජීර්ණයට ලක් වෙන්න පුළුවන් පුතේ බිත්තිය. අන්න ඒක වළක්වලා තියෙන්නේ ශ්ලේෂ්මල මගින්. ඒ ශ්ලේෂ්මල ආස්තරයක් විදිහට තියෙන නිසා මේ අපේ ආහාර ජීර්ණ දැන් ආමාශය ඒ වගේමයි සුද්ධාන්ත්‍ර බිත්තිය ජීර්ණයට ලක් වෙන්න පුළුවන් නැත්තම්. ඒතර ඒක වළක්වන්නේ මෙන්න මේ ශ්ලේෂ්මල නිසා. ඒතර ශ්ලේෂ්මල මගින් කරන කාර්යයන් ටික වෙනම මතක තියාගන්න ඕන. ආහාරය ස්නේහණය කිරීම, ආහාර මාර්ගය තුල ගමන් කිරීම පහසු කිරීම, බිත්තියේ අඩංගු ප්‍රෝටීන් ජීර්ණ විෂ වලින් ජීර්ණය නොවි ආරක්ෂා කිරීම. ආන්ත්‍රික විෂය සුද්ධාන්ත්‍රය යටතේ පුතේ මෙන්න මේ ටිකත් පොඩ්ඩක් සටහන් කරගන්න වෙනවා. මේ ටික පුතාලගේ ටියුට් එකේ නෑ. ආන්ත්‍රික විෂය ඊට කලින් අපි කතා කරේ පිට මේ ටික අපි ලියාගත්තානේ. හරි. දැන් ඊළඟට අනුමාත්‍රිකාවක් යටතේ පුතාලා ආන්ත්‍රික විෂය කියලා මෙන්න මේ ටික සටහන් කරගන්න. මෝල්ටේස්, සුක්‍රේස්, ලැක්ටේස්, පෙප්ටිඩේස් කියන ජීර්ණ එන්සයිම ආන්ත්‍රික විෂය අඩංගු වෙනවා. ඒ වගේමයි ශ්ලේෂ්මල ආහාරය ස්නේහණය කිරීම, ආහාර මාර්ගය තුල ගමන් කිරීම පහසු කිරීම, බිත්තියේ අඩංගු ප්‍රෝටීන් ජීර්ණ විෂ වලින් ජීර්ණය නොවි ආරක්ෂා
කිරීම. ඔය කරුණු ටික සටහන් කරගන්න. හරි ලියාගෙන ඉවරයිද පුතාලා? තවම ලියනවද? මේක පුතාට මම අවසානයේ මේ සාරාංශගත කරලා මේ ජීර්ණ එන්සයිම ගැන වෙනම ඔය එක ස්ථානවලදී ශ්‍රාවණ ජීර්ණ එන්සයිම වෙන වෙනම අපි සාරාංශගත කරලා වෙනම සටහනක් දෙනවා පුතාලට. එතකොට පාඩම් කළ මතක තියාගන්න ලේසි එකේ. හරි දැන් බලන්න පුතේ මේ අපි සුද්‍රාන්ත්‍රයේ ලක්ෂණ ටික එකම ස්ථානයකට දැන් අරගෙන තියෙනවා. බලන්න ලක්ෂණ ටික අපි බලමු. මීටර 7ක් පමණ දිග නාලාකාර ව්‍යුහයක්. ඒ වගේමයි සුද්‍රාන්ත්‍රයේ මුල් කොටස අපි ග්‍රහණීය කියලා හැඳින්වුවා. 100 අකුරක හැඩයක් ගන්නා ග්‍රහණීය. ඒ වගේමයි අග්න්‍යාශික ප්‍රනාලය, පිත්ත ප්‍රනාලය එකම විවරයකින් ග්‍රහණියට විවෘත වෙන බව අපි කතා කරා. අග්න්‍යාශික යුෂය ඒ වගේමයි පිත ආන්ත්‍රික යුෂය අඩංගු වෙනවා සුද්‍රාන්ත්‍රයේ. සුද්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්ති මත වෘත්තාකාර නැමුම් හේවත් නෙරීම් පිහිටලා තියෙනවා. ඒකට හේතුව අපි කතා කරනවා. ජීර්ණඵල අවශෝෂණය කොටසේදී පුතේ අපි මේකට මේ වගේ පිහිටීමකට හේතුව මොකක්ද කියලා අපි සාකච්ඡා කරනවා. එතකොට ඔය ලක්ෂණ ටික පුතාලගේ ටියුට් එකේ තියෙනවා. දැන් අපි අඩුපාඩු ටික ලියාගත්තා. ඔන්න ඔය තොරතුරු ටික තමයි පුතේ සුද්‍රාන්ත්‍රය ගැන අපි දැනගන්න ඕන. ඒතර කාර්ය ගත්තාම බලමු රසායනික ජීර්ණය, යාන්ත්‍රික ජීර්ණය සහ අවශෝෂණය. අපි මෙන්න මේ කරුණු තුන ගැන අපි කලිනුත් කතා කරා. එක එක ස්ථානවලදී සිද්ධවන රසායනික ජීර්ණයත්, යාන්ත්‍රික ජීර්ණයත්, ඒ වගේමයි අවශෝෂණ ක්‍රියාවලිය ගැන. මෙතනදී බලන්න සුද්‍රාන්ත්‍රයේ සිදුවන රසායනික ජීර්ණය ගත්තාම අග්න්‍යාශික එන්සයිම සහ ආන්ත්‍රික එන්සයිම කියන මේ දෙකම සහභාගී වෙනවා පුතේ. සුද්‍රාන්ත්‍රයේදී අග්න්‍යාශික එන්සයිමයි ආන්ත්‍රික එන්සයිමයි කියන මේ දෙකම සහභාගී වෙනවා රසායනික ජීර්ණ ක්‍රියාවලිය සඳහා. ඒ වගේම බාෂ්මික මාධ්‍යයක තමයි මේ ජීර්ණය සිද්ධ වෙන්නේ. එතන පුතාලට මම කලිනුත් පැහැදිලි කරා පිත මගින් බාෂ්පික මාධ්‍යයක් ඇති කරනවා. පිත අක්මාවේ නිෂ්පාදනය කරලා පිත්තාශයේ ගබඩා කරලා පිත්ත ප්‍රනාලය මගින් ග්‍රහණියට අරගෙන එනවා. එතකොට මේ සුද්‍රාන්ත්‍රයේදී පුතේ රසායනික ජීර්ණය සිද්ධ වෙන්නේ අග්න්‍යාශික එන්සයිම වර්ග 3ක් ගැන කතා කරා අපි. ඒ වගේමයි ආන්ත්‍රික එන්සයිම ගැන අපි කතා කරා.
මෙන්න මේ සියලුම එන්සයිම වල සහභාගීත්වයෙන් රසායනික ජීර්ණය සිද්ධ වෙනවා. ඇත්තටම ආහාර ජීර්ණ ක්‍රියාවලියේ වැඩි වශයෙන් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ සුද්‍රාන්ත්‍රය තුල. බලන්න අග්න්‍යාශික විෂයේ තියෙන එන්සයිම මගින් සිදුවන ජීර්ණ ක්‍රියාවලිය. ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරන පුතේ ට්‍රිප්සින් මගින්. ඒතර අග්න්‍යාශික විෂයේ එන්සයිම වර්ග 3ක් ගැන අපි කතා කරා. ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස්. කියන මේ එන්සයිම තුනෙන් බලන්න ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා ට්‍රිප්සින් මගින්. ඒ වගේමයි පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කරනවා. මේ ක්‍රියාවලිය මුඛයේදී සිද්ධ වුණේ පුතේ කේට ඇමයිලේස් වලින් පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් වුණා. පුතාලා දන්නවද 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා පිෂ්ඨය කියලා කියන්නේ පොලිසැකරයිඩයක්. එහෙනම් මෝල්ටෝස් බවට පත් වෙනවා මේ ඇමයිලේස් ක්‍රියාකාරීත්වයෙන් මෝල්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. එහෙනම් සරල අවස්ථාවට දැන්පත් වෙලා තියෙනවා පිෂ්ඨය. එතකොට ඇමයිලේස් මගින් තමයි මෝල්ටෝස් බවට පත් කරන්නේ. ලිපිඩ ජීර්ණය කරන්නේ ලයිපේස් කියන එන්සයිමේ. අග්න්‍යාශික යුෂයේ තියෙන ලයිපේස් කියන එන්සයිමේ මගින් මේද ආම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා ලිපිඩ. එහෙනම් බලන්න ලිපිඩ ජීර්ණය නම් පුතේ මෙතනදීම සම්පූර්ණයි. ලිපිඩ ජීර්ණයේ අන්තඵල වෙන්නේ මේද ආම්ල සහ ග්ලිසරෝල්. නමුත් ප්‍රෝටීන ජීර්ණයේ ඇමයිනෝ ආම්ල හැදෙන්න ඕන. නමුත් ප්‍රෝටීන ට්‍රිප්සින් මගින් මෙතන පොලිපෙප්ටයිඩ් කියලා කියන්නේ අර්ධ වශයෙන් තමයි ජීර්ණයකට ලක් වෙලා තියෙන පොලිපෙප්ටයිඩ් හැදිලා තියෙන්නේ. ඒතර පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙලා තියෙනවා. නැවතත් මේක මොනොසැකරයිඩ් බවට පත් වෙන්න ඕනේ. පුතේ ජීර්ණයේ අන්ත ඵල විදියට කියන අවසානයේ මොනොසැකරයිඩ් වෙන්නේ. එහෙනම් තවත් ජීර්ණ ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවා මේ පොලිපෙප්ටයිඩ් සහ මෝල්ටෝස්. අපි බලමු මේ ක්‍රියාවලියත් කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මෙතන පෙන්නලා තියෙන්නේ අග්න්‍යාශික යුෂයේ තියෙන එන්සයිම මගින් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය තමයි පුතේ ඔය දාලා තියෙන්නේ උතන. ඒකේ බලන්න පුතාලගේ ටියුට් එකේ පස්වෙනි පිටුව අග්න්‍යාශික යුෂයේ එන්සයිම වර්ග 3ක් අඩංගු වේ. ට්‍රිප්සින්, ප්‍රෝටීන්, පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි. අංක 1 කියලා දාලා තියෙනවා. අන්න එතන පුතේ බලන්න අංක 1 යටතේ ඊට පහලින් ලියා ගන්න ඕන මෙන්න මේ කරුණ ප්‍රෝටීන් මේ වගේ ඊතලයක් ඇඳලා ට්‍රිප්සින් කියලා උඩින් ලියලා පොලිපෙප්ටයිඩ් කියන එක ලියා ගන්න. මෙහෙම ලියා ගත්තාම පුතේ මතක තිබීමේ සම්භාවිතාව වැඩි අපිට වැඩියෙන් මතක තියෙනවා මේ විදිහට ලියා ගත්තා. නිකන් වාක්‍යයකින් ලියනවට වැඩිය මේ විදිහට ලියා ගත්තම අපිට මතකේ රැඳීම වැඩි. එතන ලියාගන්න ඉඩක් තියෙනවා. ඔය අංක 1 කියලා තියෙන ට්‍රිප්සින්, ප්‍රෝටීන්, පොලිපෙප්ටයිඩ් බවට පත් කරයි කියලා. එතන ලියාගන්න ප්‍රෝටීන් ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කිරීම. මෙන්න මේක ලියාගන්න එතන. ඊළඟට තියෙන පුතේ ඇමයිලේස් පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරයි. එහෙනම් එතන අංක 2 යටතේ ලියා ගන්න මෙන්න මෙතන පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කිරීම. ඒ කියන්නේ පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කරලා තියෙනවා ඇමයිලේස් එන්සයිමේ මගින්. පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් බවට පත් කරලා තියෙනවා. ඊළඟට තියෙනවා ලයිපේස් ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කිරීම. මෙතන ලියා ගන්න පුතාලේ අංක 3 යටතේ ලිපිඩ ලයිපේස් මගින් මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කිරීම.
මෙතන පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් කියන කරුණත් පුතාලා ලියා ගන්න. පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. මෝල්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩ්. ඒක 10 ශ්‍රේණියේදී පුතාලා ඉගෙනගෙන තියෙනවා. පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් ගැන ඉගෙනගෙන තියෙනවා. හරි අපි ඊළඟ කොටස බලමු. තියෙන ස්ලයිඩ් ටික දාන නිසා අඩුපාඩු ටික පුතාලා හදා ගන්න. දැන් බලමු ඊළඟට ආංශික විෂයේ එන්සයිම මගින් සිදුවන ජීර්ණ ක්‍රියාවලිය. ආංශික විෂයේ අපි කිව්වා මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්. ඒතර පොලිපෙප්ටයිඩ් ජීර්ණය කිරීමට අවශ්‍ය වන එන්සයිම වර්ග 3 අඩංගු වෙනවා. පුතේ බලන්න. ආංශික විෂය අඩංගු වෙනවා මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් සහ පෙප්ටිඩේස්. අපි කලින් ලියාගත්තා. මෙන්න මේ ජීර්ණ එන්සයිම මගින් බලන්න මෝල්ටෝස් හැදුණනේ පුතේ අපි කලින් අවස්ථාවේ දැන් මෙතනදී බලන්න පිෂ්ඨයේ මෝල්ටෝස් බවට පත් කරානේ ඇමයිලේස් මගින්. ඒතකොට මේ මෝල්ටෝස් මෙතනදී ආංශික විෂයේ තියෙන එන්සයිම මගින් ග්ලූකෝස් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මොනොසැකරයිඩ් බවට පත් කරනවා ඩයිසැකරයිඩ්. නැ සරල අවස්ථාවට ගෙනල්ලා තියෙනවා. බලන්න මෙතන මෝල්ටෝස් මෝල්ටේස් මගින් ග්ලූකෝස් බවට පත් වෙනවා. ඊළඟට ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය ලැක්ටේස් මගින් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් වෙනවා. අපි දන්නවා ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්, මොනොසැකරයිඩ තමයි ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් කරන්නේ ලැක්ටේස් කියන එන්සයිම. ඊළඟට සුක්‍රේස් මගින් කරන්නේ සුක්‍රෝස්, ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පත් කිරීම. ඒ කියන්නේ ඩයිසැකරයිඩ මොනොසැකරයිඩ බවට පත් වෙනවා. අපි දන්නවා ආහාර ජීර්ණයේදී කරන්නේ සංකීර්ණ ආහාර සරල තත්ත්වයට පත් කිරීම. එහෙනම් මේ ඩයිසැකරයිඩ මොනොසැකරයිඩ බවට පත් වෙලා තියෙනවා ආංශික විෂයේ තියෙන මෙන්න මේ එන්සයිම තුන මගින් මෝල්ටේස්, ලැක්ටේස් සහ සුක්‍රේස් මගින්. ඒ වගේම පුතේ පොලිපෙප්ටයිඩ් හැදුන පුතාලට මතක ඇති. පොලිපෙප්ටයිඩ්නේ මෙතන හැදුනේ ට්‍රිප්සින් මගින්. ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් වුණා. ඒ වගේම ආමාශයේදීත් පුතාලට මතක ඇති. එතනත් පොලිපෙප්ටයිඩ් තමයි හැදුනේ ආමාශයේදීත්. එතකොට ප්‍රෝටීන් ජීර්ණය සම්පූර්ණ වුණේ නැහැ එතනදී. මෙතනදීත් අග්න්‍යාශය විශේෂයේ තියෙන ට්‍රිප්සින් මගින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. මේ පොලිපෙප්ටයිඩ් මගින් පොලිපෙප්ටයිඩ් තමයි පුතේ පෙප්ටිඩේස් කියන එන්සයිමය මගින් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. බලන්න මේ පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් ශ්‍රාව්‍ය වෙන්නේ ආංශික විෂයෙන්. මේ පෙප්ටිඩේස් මගින් අවසානයේ ඇමයිනෝ අම්ල බවට පත් වුණා. එන සරලතම අවස්ථාවට පත් වුණා. ඒතර ජීර්ණ ක්‍රියාවලිය අවසන් වෙන්නේ සුද්ධාන්ත්‍රය තුලදී. දැන් පුතේ සියලුම සංකීර්ණ කාබනික සංයෝග ටික සරල තත්ත්වයට දැන් ගෙනල්ලා තියෙනවා. බලන්න මොනොසැකරයිඩ්ස් වෙලා තියෙනවා මේ ද්‍රව්‍ය ටික. ඒ වගේමයි ප්‍රෝටීනත් ඇමයිනෝ අම්ල බවට පත් වුණා. නමුත් මෙතන ලිපිඩ ලයිපේස් මගින් කෙලිම මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වුණා. ඒක අදියරකින්ම ලයිපේස් මගින් ලිපිඩ සරල තත්ත්වයට පත් වෙනවා. ඒක ලිපිඩ ආහාර ජීර්ණය ආරම්භ වෙන්නේත් සුද්ධාන්ත්‍රයේදී ලිපිඩ ජීර්ණය ආරම්භ වෙන්නේ. ඊට කලින් ආමාශය හෝ මුඛ කුහරය තුලදී ලිපිඩ ජීර්ණයට ලක් වුණේ නැහැ. ඒතර මේ සියලුම කරුණු ගැන පුතාලා අවධානය යොමු කරන විභාගයට එනවා. ඒතර ලිපිඩ ජීර්ණය ආරම්භ වෙන්නේ කොහෙද? ලිපිඩ ජීර්ණය වෙන මොන එන්සයිම මගින්ද? ලිපිඩ මොනවා බවටද පත් වෙන්නේ? මේ සියලුම දේවල් අපි දැනගන්න ඕනේ පුතේ. ඒතර මෙතනදී ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වුණා. ඒතර තවත් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ ලිපිඩවල සරලතම අවස්ථාව තමයි මේද අම්ල සහ ග්ලිසරෝල් කියලා කියන්නේ. ඒතර මෙතනදී නම් පොලිපෙප්ටයිඩ් පුතේ පියවර දෙකකින් තමයි සිද්ධ වුනේ. ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් වෙලා පෙප්ටිඩේස් එන්සයිමේ මගින් තමයි ඇමයිනෝ අම්ල බවට පත් වෙන්නේ. එහෙනම් සියලුම ආහාර දැන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ ඔන්න සරල අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. නම් ආහාර ජීර්ණය දැන් සම්පූර්ණ වෙලා සුද්ධාන්ත්‍රය තුලදී බලන්න දැන් ඔන්න සාරාංශයක් විදිහට පුතාලට පෙන්නලා තියෙනවා. අග්න්‍යාශික විෂයේ තියෙන එන්සයිම සහ
ආන්ත්‍රික විෂයේ තියෙන එන්සයිම වර්ග ටික පුතාලට වෙන වෙනම පෙන්නලා තියෙනවා සාරාංශයක් විදියට. ඒතර පැහැදිලි ඇති. මෙතන පුතේ දැන් අපි ලියාගනිමු. අපි උඩින් අභ්‍යාසික විෂයේ එන්සයිම ටික ගැන ලියාගත්තා. ඒ විදියටම බලන්න ඊළඟ කොටස සුද්‍රාන්ත්‍රයේ ඉතිරි කොටසේ දී බිත්තියෙන් ආන්ත්‍රික විෂය ශ්‍රාව්‍ය වෙයි. එහි එන්සයිම වර්ග 4ක් අඩංගු වේ. බලන්න අංක 1 මෝල්ටේස්. එතන මෙන්න මේ පළවෙනි සමීකරණය ලියා ගන්න. මෝල්ටේස් මගින් ග්ලූකෝස් බවට පත්වීම. ලියා ගන්න මෝල්ටේස් මගින් ග්ලූකෝස් බවට පත්වීම. එතනත් ලියා ගන්න ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ්. එතන ඉඩක් තියෙනවා. ඒ ඉදේ ලියා ගන්න. ටියුට් එක නැති අය කොලේ ලියා ගන්න ඕනේ. ඩයිසැකරයිඩ් සහ මොනොසැකරයිඩ් කියන එකත් සටහන් කරගන්න. මෝල්ටෝස් ඩයිසැකරයිඩ්, ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ්. ඊළඟට අංක 2 සුක්‍රේස්. අංක 2 සුක්‍රේස් කියලා තියෙන්නේ. සුක්‍රෝස්, ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස්. එහෙනම් දෙවන සමීකරණයේ තුන්වෙනි එක ලියා ගන්න පුතේ එතෙන්ට. සුක්‍රේස් එන්සයිමය මගින් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පත්වීම. එතනත් ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වෙලා තියෙනවා සුක්‍රේස් කියන එන්සයිමය මගින්. සුක්‍රේස් කියන එන්සයිමය මගින්. ඊළඟට තියෙනවා අංක 3 ලැක්ටේස්. ඒ ලැක්ටේස් මගින් කරන්නේ ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් කිරීම. මෙතනත් ලැක්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්, ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් මොනොසැකරයිඩ බවට පත් කිරීමක් කරනවා ලැක්ටේස් එන්සයිමේ මගින්. ඒක ලියා ගන්න අංක 3 යටතේ මේ සමීකරණය ලියා ගන්න. දෙවනි සමීකරණය අංක 4 පෙප්ටිඩේස් එන්සයිමෙන් කරන්නේ පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ ආම්ල බවට පත් කරනවා. එතකොට ප්‍රෝටීන ජීර්ණය අවසාන අන්තඵලය වෙන පුතේ ඇමයිනෝ ආම්ල. එහෙනම් බලන්න පොලිපෙප්ටයිඩය පෙප්ටිඩේස් මගින් තමයි ඇමයිනෝ ආම්ල බවට පත් කරේ. අංක 4 යටතේ මෙන්න මේක ලියා ගන්න 4 වෙනි සමීකරණය.
හරිද පුතා සටහන් කරගත්තද? ඔව් ටීචර්. හරිනේ. හරි දැන් මෙතන තියෙන්නේ අපි සටහන් කරගත්ත කරුණු ටික සාරාංශගත කරලා තියෙන පුතේ අග්න්‍යාශික විෂයේ එන්සයිම සහ ආංශික විෂයේ එන්සයිම මගින් කරන ආහාර ජීර්ණ ක්‍රියාවලිය නැවතත් බලන්න. ප්‍රෝටීන් ට්‍රිප්සින් මගින් පොලිපෙප්ටයිඩ් බවට පත් කරා. පිෂ්ඨය ඇමයිලේස් මගින් මෝල්ටෝස් බවට පත් කරනවා. ලිපිඩ ලයිපේස් මගින් මේද අම්ල සහ ග්ලිසරෝල්. එතන මේ අග්න්‍යාශික විෂයේ එන්සයිම වර්ග 3. ඊළඟට මෙතන මේ පෙන්වන්නේ ආංශික විෂයේ එන්සයිම වර්ග ටික මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් මගින් කෙරෙන ජීර්ණ ක්‍රියාවලිය වලට අදාළව මෝල්ටෝස් ග්ලූකෝස් බවට පත් කරා මෝල්ටේස්, ලැක්ටෝස් ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් බවට පත් කරනවා ලැක්ටේස්, සුක්‍රේස් මගින් ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පත් කරනවා. මෙතන පුතේ පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල කරන්නේ පෙප්ටිඩේස් මගින්. එතකොට දැන් පුතාට තේරෙනවා මේ ටික පාඩම් කරගන්න ඕනේ. විභාගෙට දැන් මේ විදිහ වචනෙන් ලිව්වේ නැත්නම් මෙහෙම ලිව්වම ලකුණු දෙනවා. එතකොට මේ ආකාරයට සටහන් කරාම පුතාට ලකුණු දෙනවා. එතකොට මෙහෙම පාඩම් කරගන්න ලේසියි. පුතේ ඒකයි මේ විදිහට දුන්නේ. පාඩම් කරගන්න පහසු නිසා. එහෙනම් මේ ටික පාඩම් කරගන්න වෙනවා. මොකද බයොලොජි වල ගොඩක් කටපාඩම් කරගන්නනේ තියෙන්නේ නේ. ඒක නිසා විෂය කරුණු ගොඩක් තියෙනවා. දැන් ඔන්න සරලව ඔය විදිහට සාරාංශයක් විදිහට මම පුතාලට පෙන්වුවේ ඔන්න ඔය කරුණු ටික අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතු කරුණු. ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල. එනමුත් අපි දන්නවා මොනොසැකරයිඩ් විදිහට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්, ඇමයිනෝ අම්ල සහ මේද අම්ල සහ ග්ලිසරෝල් තමයි ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල වෙන්නේ. ඒ බලන්න ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල හැදෙන්නේ කාබෝහයිඩ්‍රේට් මගින් මොනොසැකරයිඩ් බවට පත් කරනවා. ඒ කාබෝහයිඩ්‍රේට් තමයි මොනොසැකරයිඩ් වෙන්නේ. මොනොසැකරයිඩ් වර්ග 3යි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් වර්ග. ඊළඟට ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. දැන් ජීර්ණ ක්‍රියාවලිය අවසන්. ඒක ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල තමයි මේ කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් බවට පත් වුණා. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල, ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල්. බලන්න පුතාලා ටියුට් එකේ එක සටහනක් තිබ්බේ නැහැ මම හිතන්නේ මේ අන්තඵල ගැන. මේකත් පුතාලා වෙනම කොලයක නෝට් කරගන්න. ටියුට් එකේ ඉඩ තියෙන තැනක ලිව්වත් කමක් නෑ. ඔය පස්වෙනි පිටුවේ යටම ඉඩ තියෙන ඔය අංක 4 පෙප්ටිඩේස් වලින් පස්සේ ඉඩ තියෙන print out ගත්ත අය නම් එහෙම පුළුවන්. නැත්නම් පුතාලා වෙනම කොලයක ලියා ගන්න. කොලේ ලියපු අය ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵල. කාබෝහයිඩ්‍රේට්, මොනොසැකරයිඩ්, ප්‍රෝටීන ඇමයිනෝ අම්ල, ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල්. මොනොසැකරයිඩ් වර්ග 3ක් සටහන් කරගන්න. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස්. මෙතන පුතේ මොනොසැකරයිඩ් වර්ග 3 ලියා ගන්න වරහන් ඇතුලේ. ටීචර් වගුවද ලියන්න. ඔව් පුතේ. කියන්න පුතා. වගුවද ලියන්න.
නෑ පුතේ මේ පුතාලගේ තිරේ තියෙනවනේ ජීර්ණ ක්‍රියාවලිය අන්තඵල කියලා. අන්න ඒ ටික ලියා ගන්න ඕන. කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් වෙනවා, ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා, ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. ඒතර අපි ප්‍රධානව ආහාර ජීර්ණ පද්ධතියේ ජීර්ණයට ලක් වුණේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ. විටමින් සහ ಖನಿජ ලවණ එහෙම අවශෝෂණය කරගන්න පුළුවන්. ඉතින් ජීර්ණය වෙන්න අවශ්‍ය නැහැ. ඒතර ජීර්ණයට ලක් වෙන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ. එහෙනම් ඒ සංකීර්ණ කාබනික සංයෝග තුන මෙන්න මේ ද්‍රව්‍ය බවට තමයි පුතේ පත් වෙන්නේ. සරල අවස්ථාවලට මේපත් වෙලා තියෙන්නේ. සරල කාබනික සංයෝග තුන තමයි මේ. මේක විභාගෙට එනවා. කාබෝහයිඩ්‍රේට් මොනවා බවටද පත් වෙන්නේ? ප්‍රෝටීන ජීර්ණ ක්‍රියාවලියේ අන්තඵලය මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් වෙන බව අපි දැනගන්න ඕනේ. මේවා ජලයේ ද්‍රව්‍යයි. ඒතර මේ සරල තත්ත්වයට පත් වෙලා තියෙන මේ සරල කාබනික සංයෝග ජලයේ ද්‍රව්‍යයි. ඒතර අවශෝෂණය කරගන්න පුළුවන් රුධිර සංසරණ පද්ධතියේ පුතේ මේ අවශෝෂණය කරගන්න මේ පෝෂක වර්ග. ඒතර මුලින් මේ තත්ත්වයේ තිබුණම අවශෝෂණය කරගන්න බෑ. ජලයේ අද්‍රව්‍යයි. ද්‍රාව්‍ය තත්ත්වයට ගේනවා. ඒ කියන්නේ සරල තත්ත්වයට ගේනවා. ඒ ගෙනෙද්දී හැදෙන අවසාන අන්ත ඵල ටික තමයි මේ. ඒකයි මෙතන පැහැදිලි කරන්නේ. හරි ස්ලයිඩ් ටික දාන නිසා පුතාට අඩුපාඩු නැවත බලා ගන්න පුළුවන්. මොකද මේ වීඩියෝ එකත් මම ආයෙ දානවා. පුතාට සමහර කොටස් බලා ගන්න බැරි වුණා නම් නැවත බලලා සටහන සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒතර අද පාඩමට සම්බන්ධ වෙන්න බැරි වුණ යාළුවන්ට කියන්න අද රෙකෝඩින් එක දානකොට පුතාට බලන්න පුළුවන් නැවතත්. දැන් පාඩමට සම්බන්ධ වෙච්ච අයට මම හිතන ගැටලුවක් නැහැ. සටහන ලියා ගන්න වෙලාව තිබ්බා. මේ ටික ලියලා ඉවරයිද පුතේ? හරි නේද? ඔව් ටීචර්. ඊළඟට පුතේ දැන් අපි වෙලාව 10:00 මෙන්න මේ සුද්ධාන්ත්‍රය තුල සිදුවන අවශෝෂණ ක්‍රියාවලියත් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධත් ඊළඟ සතියේ තමයි කතා කරන්න වෙන්නේ. මොකද සෙසන පද්ධතිය අපි එක දවසෙන් අවසන් කරාට ආහාර ජීර්ණ පද්ධතිය ටිකක් සංකීර්ණයි. ඊට වැඩිය අපිට වැඩි දුර කතා කරන්න තියෙන විෂය කරුණු ගොඩක් තියෙනවා. ඒක නිසා ඊළඟ සතියේ මම මේ සුද්ධාන්ත්‍රය තුල සිදුවන අවශෝෂණ ක්‍රියාවලියයි ඊළඟට මේ ආශ්‍රිත ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ගැන කතා කරනවා. ඉතින් දැන් මොන හරි පාඩමේ නොතේරුණ තැන් කොටස් තියෙනවද? අපි දැන් කතා කරේ කොටස් ටික ගැන කතා කරා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ගැන කතා කරා. ඒ යටතේ ජීර්ණ එන්සයිම වර්ග මොනවද? එක් ස්ථාන වලින් ශ්‍රාවය වන ඒ ජීර්ණ එන්සයිම මගින් ඒ ක්‍රියා කරන ආහාරය සහ අවසානයේ හැදෙන අන්තඵල මොනවද කියලා අපි සාකච්ඡා කරා. පුතාට පාඩම පැහැදිලි තේරුණාද? කතා කරන්න. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් කියන්න. ප්‍රශ්න නැහැ. ලියා ගන්න බැරි වුණේම තියෙනවද පුතේ? එහෙනම් මම ස්ලයිඩ් ටික දාන්නම්. ඒතර පුතාලා සමේ සම්පූර්ණ කරගන්න ස්ලයිඩ් බලලා සටහනේ අඩුපාඩු වුණ තැන් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් පුතේ අපි ඊළඟ සතියේ මේ පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි පුතේ. වැඩ කරන්න. දැන් මේ දවස් ඉස්කෝලේ නිවාඩු නිසා නිවාඩුවක් විදියට ගත කරන්න එපා. ඔයාලා ඒ කාලය උපරිම අධ්‍යයන කටයුතු සඳහා වෙන් කරන්න. නැත්නම් පුතේ අපිට කාලය මදි වෙනවා. ටියුට් එක ළඟ නැති අය අතේ ලියාගෙන දැන් මේ මම දුන්න කරුණු ටික සටහන් කරගන්න පුතේ. එහෙනම් පුතාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. පාඩම නතර කරන්න.